පුතාලා දුවලා අද දවසේ සර් ලෑස්ති වෙන්නේ ඔයාලට ලෝක මහා සංග්‍රාම කියන කොටසේ තුන්වෙනි කොටස අද දවසේ කතා කරන්න. එතකොට ඔයාලා සියලු දෙනාම එන්න ඕන පිටු අංක 147 වෙනි පිටුවට එන්න ඕන පුතේ. ඒකේ අපිට කතා කරන්න තියෙන අද දවසේ දෙවන ලෝක යුද්ධයේ ව්‍යාප්තිය කියන කොටස. හරි? හරි. එහෙනම් මම ඉස්සරහට යනවා බලන්න. දැන් මෙහෙම හිතන්න. ඔයාට අපි ගිය පාර කොටසදී කතා කරා. හරි. ජර්මනිය යම් රටවල් ප්‍රමාණයක් අල්ලගත්තා. ඔයාට මතක ඇති. මම චුට්ටක් මතක් කරලා ගියොත් එහෙම අපි කතා කරා වාට මතක නම් මුලින්ම හරි එයාගේ යාළුවා වෙච්ච කවුද ඕස්ට්‍රියාව අල්ලගත්තායි කියලා අපි කතා කරා. ඊට පස්සේ අපි කතා කරා තවත් රටක් රයින්ලන්තය ආක්‍රමණය කරා. හරි. ඊට පස්සේ ඔයාට මතක ඇති අපි කිව්වා චෙකස්ලෝවැකියාව ආක්‍රමණය කරා. එතකොට දෙවන ලෝක මහා සංග්‍රාමයේ ආසන්නතම හේතුව කියලා අපි ගිය සතියේ කතා කරා පෝලන්තයව ආක්‍රමණය කරනවා කවුරු විසින්ද කතා කරන්න ජර්මනිය විසින්. තේරුණාද කියන කාරණා පැහැදිලිද? හරියට දැන් කතා කරගෙන ආවා. අපි එතනින් එහාට අද දවසේ යන්න හදන්නේ නම් දැන්. හරිද? හරි. එහෙනම් අපි ඔයාගේ ඔය චුපතේ එහා පිටුව පෙන්නන්න. හරි. ඔන්න ඔතන තියෙනවා මෙන්න මෙහෙම එකක්. හරි. බලන්න පොඩ්ඩක්. රණකාමී පිළිවෙත ඉදිරියට ගෙන යමින් හිට්ලර් විසින් නෝර්වේ, ඩෙන්මාර්ක්, ඕලන්දය, බෙල්ජියම් යන රටවල් අල්ලා ගන්නා ලදී. පැහැදිලිද? එන මම ඔය ටික අඳින්න. හරිද? එන මම මේ ටික චුට්ටක් මකනවා. පැහැදිලිද? ඔය ටික ඔයාලා දැන් කලිනුත් අපි ගිය සතියේ කතා කරපු නිසා, හරි ගිය වීඩියෝ එකනුත් කතා කරපු නිසා මම මෙන්න මෙතෙන්ට යන්න හදන්නේ. හරි. මේ සර් අඳින්නේ මතක තියාගන්න සිටියම් අධ්‍යයනයටත් ඔයාට ඕන වෙනවා. මේ අප්‍රිකාව, මෙහා රතු මුහුද, හරි මෙහා සුබ පැත්මේ තුඩුව මේ යටම. ඊට පස්සේ මේ මධ්‍ය දරණී මුහුද කියන එක ඔළුවේ තියෙන්න ඕන. ඊට පස්සේ මෙහා පෘතුගාලය, මෙහා ස්පාඤ්ඤය, හරි මෙහා ප්‍රංශය, මෙහා ඇවිල්ලා බෙල්ජියම, මෙහා ඇවිල්ලා නෙදර්ලන්තය, එහා ජර්මනිය. ඒතර මෙහා තමයි ඇවිල්ලා අපි කියනවා ඉතාලිය, මෙහා ග්‍රීසිය ලෙස මම ගන්නවා. පැහැදිලිද? හරි. ඒතර මෙන්න මෙහා මම එංගලන්තය ලෙස ගනිද්දී, හරි මෙන්න මේ ජර්මනිය ඉන්නවනේ මෙතන. ජර්මනිය පුංචි මෙන්න තොප්පියක් දාන් ඉන්නවා. මතක ඇති බලන්න. අපි යාට කියනවා පුතේ මතක තියාගන්න ඩෙන්මාර්කය කියලා. මොකද්ද කියන්නේ? ඩෙන්මාර්කය. හරිද? මම මෙන්න මේ හරියින් තව රටවල් තුනක් අඳින්න හදන්නේ. හරිද? මෙන්න මෙහෙම කැලි දෙකක් ඇති බලන්න 1යි 2යි. හරිද? ඊට පස්සේ තව නොහොම පොඩි කැලලක් ඇති. හරිද? මම ඒක පෙන්නන්නම්. මම මෙන්න මෙයාව ගන්න ඔයාට නෝර්වේ කියලා. මෙයාව ගන්නයාට ස්වීඩන් කියලා. හරි ස්වීඩන් අපිට දැන් ඕනේ නැහැ මේ වෙලාවේ. මෙන්න මෙතන තියෙනවා බෝල්ටික් මුහුද තියෙනවා. හරිද? මෙන්න මෙයාව අපි ගන්නවා ඇවිල්ලා පින්ලන්තය කියලා. හරිද? ඒතකොට පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ බිහි වෙච්ච අලුත් රාජ්‍යයක් පින්ලන්තය ඔයාලට මතක ඇති. හරි. එතකොට මම මේ ටික ඔයාලට තවත් මේක පැහැදිලි වෙන්න ඔයා යන්න ඔයාගේ දෙවන ලෝක මහා සංග්‍රාමය කියන කොටසේ පළවෙනි පිටුවට යන්න. පළවෙනි පිටුව ඔයාලට තියෙන පුතේ ඔයාට සිතියමක් තියෙනවා. හරි මෙන්න මේ කියන සිතිය. තේරුණාද? ඔය සිතියෙන් බැලුවොත් ඔයාට මේ අඳපු එක ඔයාට පැහැදිලි වෙනවා. තේරුණාද? හොඳට බලන්න. හරි. ඔයාට මෙන්න මෙතන තියෙනවා මේ පේන ඇති ඔයාට මේ රටවල් ටික ගැටුවක් නැහැ. පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය, මේ ජර්මනි. ජර්මනියේ උඩ තියෙන නේද මේ විතර මේ දම් පාට වගේ තියෙන්නේ. රෝස පාට නිකන් දම් පාටක් වගේ තියෙන්නේ. අන්න ඒක උඩ තියෙන සුදු පාට මේ තොප්පියක් දාගෙන එහා ඩෙන්මාර්ක්. මේ තින්නේ එහා ඩෙන්මාර්ක්. පැහැදිලිද? ඊට උඩ මේ සුදු පාටෙන් තියෙන මේ පේනවා ඔයාලට මෙහා නෝර්වේ, මෙහා ඊතුරු සුදු පාට කැලල ස්වීඩන්, මේ මුහුදක් තියෙන බෝල්ටික් මුහුද, ඊට පස්සේ මේ තැඹිලි පාට මේ කැලලක් තියෙන අන්න එහා තමයි මම කිව්වේ පින්ලන්තය. හරිද? හරි. එහෙනම් අපි යනවා තැන්දී ලොකු තැනට ආයෙනටක් ගාලා. හරි. එතකොට කියනවා මෙයා මෙන්න මේ රටවල් අල්ල ගන්නවා. මොනවද අල්ලගන්නේ? මුලින්ම අල්ලගත්තම නම් මම පාට කරනවා ඒවා නෝර්වේ ඔන්න අල්ලගත්තා. හරිද? ජර්මනිය. ඊට පස්සේ මෙයා පහර දෙනවා කොහෙටද කියන්නේ ඩෙන්මාර්කයට පහර දෙනවා. හරි ඩෙන්මාර්කයත් ඔන්න අල්ලගත්තයි කියලා අපි කිව්වා. ඊට පස්සේ කොහෙද නෙදර්ලන්තේ හෙවත් ඕලන්දයට ප්‍රහාර කරලා ඕලන්දෙත් ඔන්න අල්ලගෙන ඒ හරහා ඊට පස්සේ බෙල්ජියමටත් පහර දීලා බෙල්ජියම හරහා කොහෙද අල්ල ගන්න හදන්නේ? ප්‍රංශය අල්ලා ගැනීමක් සිදු කරනවා. තේරුණාද? හරි. ඊට පස්සේ මේ යටින් ඉන්නෝනේ ඉතාලිය. ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි අපි කතා කරානේ. ජර්මනි ඉන්නවා කවුද?
ඇඩොල්ෆ් හිට්ලර් ඉන්නවනේ. ඒතර එයාගේ හමුදාව ඉහළින් එනකොට පැහැදිලිද මේ ඉතාලි දේශ සීමාව ඔස්සේ ඉහළට ඇදෙනවා කවුද කතා කරන්න ඉතාලියේ හමුදාවත්. එන ඒගොල්ලෝ ගිහිල්ලා මේ ප්‍රංශයේ යම් කොටස් අල්ල ගන්නවා. උඩින් එන කවුද කියන්නේ ජර්මනියත් අල්ල ගන්නවා. එහෙනම් කොහොම හරි අවසානයේදී මේ දෙකොල්ලෝ අතර ඉතාලියත් ජර්මනියත් අතර යම් දියුසුමකට ඇවිල්ලා ඒගොල්ලෝ මේ ප්‍රංශයේ ප්‍රදේශයේ කාටද හිමි වෙන්නේ කතා කරන්න ජර්මනියට හිමි වෙනවා කියන එක තමයි පළවෙනි ඡේදයෙන් වාට තියෙන්නේ. ඒ නිසා මම දෙවෙනි ඡේදයට අත තියන්න හදන්නේ. හරි. එහෙනම් බලන්න අපිට රූප රාමුවකුත් දෙනවා. පුතේ මේ රූපේ ඉන්නේ කවුද කියන එක වාට ඉතාමත් වැදගත් වෙනවා. එයාගේ නම තමයි පුතේ එවකට බ්‍රිතාන්‍ය අගමැති ධූරය දරපු වින්ස්ටන් චර්චිල් මහත්තයා තමයි ඉන්නේ කියන එක ඔළුවේ තියාගන්න. මොකද අපිට ඉදිරියේදී අහනවා ප්‍රශ්නයක් අහනවා එයාගෙන් දෙවන ලෝක මහා සංග්‍රාමයේ මිත්‍ර පිළේ ඉඳපු නායකයෝ දෙන්නෙක් නම් කරන්න. තේරුණාද? අක්ෂ පිළේ ඉඳපු නායකයෝ දෙන්නෙක් නම් කරන්න. අන්න එතෙන්ට අපි එනවා. හරිද? හරි. එහෙනම් අපි ආවා ඊළඟ කොටසට බලන්න. ඊළඟ ඡේදය බලන්න. හරි. ප්‍රංශයේ පරාජය බ්‍රිතාන්‍යයට එල්ල කළ බලවත් ප්‍රහාරක් ලෙස සැලකූ බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් කොටු කරගන්නවා ඉරක් ගහගන්න. හරි. එතකොට බ්‍රිතාන්‍ය අගමැති කියන එකටත් ඉරක් ගහන්න ඕන. ඉදිරියේ ඇතිවිය හැකි අන්තරායන්ට මුහුණ දීම සඳහා උපක්‍රමශීලීව කටයුතු කිරීමේ වැදගත්කම වටහා ගත්තේය. චතුර කතිකයෙකු මෙන්ම දක්ෂ නායකයෙකු වූ චර්චිල් මුළු මහත් බ්‍රිතාන්‍ය ජනතාවම නට්සි විරෝධී සටනකට පෙළඹුවා. නට්සි විරෝධී කියන්නේ මේ නාසිවාදයට විරුද්ධ සටනකට මෙහෙවනවා. බ්‍රිතාන්‍යයේ යටත් විජිත තියෙනවනේ. ඔයා දන්නවනේ යටත් විජිත විශාල ප්‍රමාණයක් යාට තිබ්බනේ. අපි කිය හිරුනොබසින අධිරාජ්‍යය කියලානේ කිව්වේ. එහෙනම් මොනවද මේ යටත් විජිත කීපයක් අපිට දෙනවා. අපි බලමු. ඒ අරෙන් අපි දන්නවා කොහොමද ඇමරිකාව පවා ඊට කලින් යුද්ධයට කලින් අපි දන්නවා කියන්නේ යටත් විජිතයක් බවට පත් වෙලා හිටියා කාගේද කතා කරන්න මේ එංගලන්තේ. ඒ වගේම අපි මෙතනදී කතා කරන තව රටවල් කීපයක්. ඒ තමයි ඇවිල්ලා අපි ගත්තොත් එහෙම ඕස්ට්‍රේලියාව ගන්න පුළුවන්, නවසීලන්තය ගන්න පුළුවන්, වාට කැනඩාව ගන්න පුළුවන්, ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව මේ ඔක්කොම අපි ගත්තොත් එහෙම කාගේද මේ එංගලන්තයේ යටත් විජිත. එන මේ යටත් විජිත ටික වමනා කරනවාද Tamanගේ හරිද කණ්ඩායමට එකතු කර ගන්නවා. ඒගොල්ලොන්ගේ ඔළුවලත් හදනවා නාසි විරෝධී කණ්ඩායමක් බවට ඒ රටවල් වල ඉන්න ජනතාව ඒ රටවල් වල ඉන්න මිනිස්සුන්ව ගොඩනගලා මේ සටනට යාට එකතු කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක මතක තියාගන්න ඕන. අපි ඒක පොඩ්ඩක් කියවනවා. හරි. මුළු මහත් බ්‍රිතාන්‍ය ජනතාව නට්සි විරෝධී සටනකට පෙළඹීම සමත් වුණා. එමෙන්ම ඔහු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් කැනඩාව, හරි, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ලංකාව ආදී රටවල් සහභාගී කොට ගනිමින් ජර්මනියට විරුද්ධව යුද පෙරමුණක් එයා ගොඩනගා ගත්තා. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදයත් කාටද සපෝට් කරේ මතක තියාගන්න. කාටද උදව් කරේ මේ වෙලාවේ කියන්න බ්‍රිතාන්‍යයට උදව් කරන්න ගත්තා. තේරුණාද? හරි. අපි ඊළඟ ඡේදයට යනවා බලන්න. ඇමරිකා එක්සත් ජනපදයේ යුද්ධයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාව. හරි. දැන් මොතනදී ඔයාට මම මෙහෙම එකක් අඳිනවා. මම මේක චුට්ටක් මකලා හරිද? මගේ බෝඩ් එක වඩා ගිඩ මදි නිසා මම කරන වැඩේ තමයි මෙතන අඳිනවා. ඔයාට ඇමරිකන් පැත්ත පැහැදිලිද? මෙතන අඳිනවා මේ පැත්තේ මං චීනේ ජපානේ කොටස අඳිනවා. මේ මැද පොඩ්ඩක් මකලා දාලා. හොඳේ? ඒක තේරුම් ගන්න හරියට මම මේ කොටස පස්සේ අඳින්නම්. පැහැදිලිද? හරි. එතකොට අපි ඉස්සරහට යනවා බලන්න. හරි. මේ ඇවිල්ලා අපි ගත්තොත් ඇමරිකාව. මෙන්න මම ඔයාලට කතා කරනවා. මෙයා තමයි කවුද දන්නවද? ඇලස්කාව. කවුද? ඇලස්කාව. මෙයා තමයි මම කියන ඔයාලට ගන්න කැනඩාව. හරිද? එතන මෙයා තමයි අපි කියනවා ඇමරිකාව. මෙයා තමයි අපි කලිනුත් කතා කරමු මෙක්සිකෝ. හරිද? මෙක්සිකෝ. මෙතන කැරිබියන් දූපත් තියෙනවා. හරිද? ඊට පස්සේ මේ යටින් දිනවා දකුණු ඇමරිකානු මහද්වීපයේ තියෙනවා. ඒක එච්චර ඕනේ නැහැ මට මේ වෙලාවේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා පුතේ මතක තියාගන්න. හරිද? මතක තියාගන්න. මෙන්න මෙහෙම දූපත් ටිකක්. පැහැදිලිද? අපි ඒකට කියන්නේ හවායි දූපත් කියලා. මොනවද කියන්නේ? හවායි දූපත්. හරි. මේකේ තමයි තියෙනවා මොකද වරායක් අපිට වැදගත් වෙන වරායක් පර්ල් වරාය. මම මෙතන ලියන්න. පර්ල් වරාය. හරි. හරි. හොඳට බලන්න. අතාරින්න එපා. ඉවර වෙනකම්ම බලන්න. වාට ගොඩම තමයි ආයි. හරිද? ආයෙ වෙන මුකුත් වාට කරන්න දෙයක් නැහැ. මේක හොඳට බලලා නෝට් එකක් ගහ ගන්න පුළුවන් වාට. හරිද? යා. එතකොට හවායි දූපතේ පර්ල් වරාය මේ තියෙන්නේ මෙතන.
මම එහා පැත්තට පොඩ්ඩක් යනවා මැදවල යුරෝපේ තියෙනවා හරිද මම මේ පැත්ත ලොක් කරලා ගන්න ඕන නිසා චුට්ටක් අඳිනවා මෙන්න මෙහෙම හරිද බලන්න මෙන්න මෙතන ඉන්නවා මම අඳිනවා ඔන්න ඉන්දියාව අඳිනවා හරි මෙයා ආවිලා අපි කියනවා නම් බුරුමය හරි මෙයාට මම කියනවා තායිලන්තය හරිද මෙයාට මම කියනවා ආවිලා කාම්බෝජය මෙයා ආවිලා ලාओस මෙයා ආවිලා වියට්නාම් මෙයා ආවිලා මැලේසියා මෙයා ආවිලා සුමාත්‍රා මෙයා ආවිලා ජාවා මෙයා බෝර්නියෝ දූපත් මෙයා පිලිපීන් දූපත් පැහැදිලිද මම මෙතනින් අඳිනවා මේ පළවෙනි බඩ මෙන්න මෙහෙම අඳිනවා එකක් පැහැදිලිද මම මෙයාට කියනවා චීනය කියලා හරි එතකොට මෙන්න මෙයාගෙන් මේ කැලලක් එනවා මෙයා උතුරු කොරියාව මෙයා දකුණු කොරියාව හරිද දැනට ඔයා කොරියානු අර්ධද්වීපය කියලා ගන්න ඇතියා හරිද කොරියානු අර්ධද්වීපය තමයි මේ හරි කොරියාව මෙන්න මෙතන තියෙනවා මොකද්ද ජපන් දූපත් කියන්න හතර තියෙනවා හොන්සු හොකයිඩෝ සිකුකු කියුසු කියන මෙන්න මේ දූපත් හතර ඔන්න ඔතන තියෙනවා හරි මට කියන්න ඕනේ මෙච්චරයි හරිද දැන් මේ ජපානයට හරි ළඟයි පුතේ මේ හවායි දූපත් දවල්ට මෙහෙම දීද්දි ඒක තේරෙන්නේ නැහැ ඉතින් අපි දන්නවනේ පුතේ දැන් මම මෙහෙම හිතන් මම පුංචි දෙයක් කරන්න හොඳේ පැහැදිලිද ඔයාලට මේක තේරුම් ගන්න ඕන නිසා අපි දන්නවනේ මේ අපේ ලෝකයේ ගත්තොත් මේක ලෝක ගෝලයක්නේ තේරුණාද මේ පැතිලි වස්තුවක් ලෙස අපි මේ සිටියමේනේ මේක ඇඳලා තින්නේ තේරුණාද මෙහෙම කතා කරද්දී අපි කතා කරන්නේ මේක ලෝක ගෝලයක්නේ ඒතර මේ පැත්තේ හිතන්නකො මොකක්ද තියෙන්නේ ඇමරිකාව තියෙනවා කියලා මේ පැත්තේ හිතන්නකො මොකක්ද කියන්නේ ජපානය තියෙනවා කියලා තේරුණා එතකොට මේ ඇමරිකාවයි මේ ජපානයයි තේරුණාද මේක මෙහෙම ලෝක ගෝලයක් වෙද්දි මේක කියන්නේ ලං වෙනවනේ පුතේ රවුම් වෙද්දි තේරුණාද කියන කාරණා පේනවා හරි තොරවා හිතන්න දැන් හරි එතකොට මේ මැද කොටස තමයි පැසිෆික් කියන්නේ සාගරය තේරුණාද එතන මම මේ පැත්ත ගත්තේ වාට ජපානය කියලා නම් හරිද මේ ජපානය මේ පැත්ත ගත්තේ මම ඇමරිකාව නම් මෙන්න ඇමරිකාව තේරුණාද හරි එතන මේ ඇමරිකාවේ පර්ල් වරාය කාටද පේන්නේ කතා කරන්නේ ජපානයට පේනවා හරි එතකොට ජපානයව කාටද පේන්නේ කතා කරන්නේ පර්ල් වරායට පේනවා තේරුණා එතකොට මේ පර්ල් වරාය අනිත් පැත්තෙන් ගත්තොත් හවායි දූපත මේ ඉන්න ඇමරිකානුවෝ මේ ජපානය මොකක්ද කරන්න යන්නේ කියන එක ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්නේ. මොකද හේතුව අනිත් පැත්තෙන් කරොත් දැන් යුරෝපයේ එන ෆයිට් යනවනේ. යුරෝපේ ගහ ගන්නවනේ කවුද? ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය ඒගොල්ලන්ගේ අවධානය එහෙටනේ තියෙන්නේ. තේරුණාද කියන කාරණා? එතකොට මෙයා ඒ අවසරයෙන් අපි දන්නවනේ ජපානය අධිරාජ්‍යවාදයක් ගොඩනගන්නනේ හදන්නේ මේ ආසියාවේ එයා ප්‍රමුඛයා වෙන්නනේ එයාට ඕනකම තියෙන්නේ පැහැදිලිද ඒතකොට ඒක දිහා බලන් ඉන්නවා කවුද කතා කරන්නේ මේ හවායි දූපතේ පර්ල් වරායේ ඉන්න කවුද ඇමරිකානුවෝ නිසා මේක ප්‍රශ්නයක් කාටද කතා කරන්න මේ ජපානයේ ඉන්න හරිද මිනිස්සුන්ට ජපානයේ ඉන්න පාලකයන්ට ඒ නිසා මොකද කරන්නේ මේ වෙලාවේ මෙන්න මේ ජපානය විසින් අර්ධ මේ පර්ල් වරායට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා පර්ල් වරාය අර අපි කියනවා සුන්නත් දූලි කරලා දානවා අපි කියනවිලා පර්ල් වරාය සම්පූර්ණ විනාශයට කියනපත් කරනවා ඔන්න ඕක තමයි පැහැදිලිද ඔතන ඉඳන් තමයි ඇමරිකාව අන්න කෙලින්ම සම්බන්ධ වෙනවා මොන පාර්ශවයටද කතා කරන්න මිත්‍ර පාර්ශවයට සම්බන්ධ වෙන තැන. ඒතර අපි ප්‍රශ්නයක් අහනවා දෙවන ලෝක මහා සංග්‍රාමයේදී ඇමරිකාව මේ ලෝක යුද්ධයට සම්බන්ධ වෙන්නේ කොහොමද? එහෙනම් අපි කියන උත්තරය තමයි ජපානය විසින් ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බ හෙලීමත් එක්ක තමයි මේගොල්ලෝ සම්බන්ධ වෙන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි එතනින් ඉස්සරහට යනවා මේක චුට්ටක් කියවලා යන්න ඔයාලට තව ටිකක් ඉත තේරෙන්න ඕන නිසා හරියට ඉරිගහගෙන යන්න ජර්මනිය හා ඉතාලිය යුරෝපා රටවල් අත්පත් කරගනිමින් සිටි අවධියේදී ජපානයද ආසියාවේ අධිරාජ්‍යයක් යන ගොඩනගා ගැනීමට ආක්‍රමණ ආරම්භ කිරීම පිළිබඳව ඉහතින් සාකච්ඡා කෙලෙමු. මෙහිදී පෙරදිග යටත් විජිත වැඩි වශයෙන් තිබූ බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් සමග ජපානයට ගැටෙන්නට සිදු වුණා. හරි. මෙම සටන්වලදී පර්ල් වරායේ හමුදා කඳවුර ජපානයට ප්‍රධාන වශයෙන් බාධාවක් වුණා. හරි. එහෙනම් අන්න මෙතන කියනවා එබැවින් 1941 හරි මේ ජපානය සම්බන්ධ වෙන්නේ මේ 41 තමයි මේ ලෝක යුද්ධයට. හරිද? නොවැම්බර් 7 වෙනි දින ජපානය පර්ල් වරායේ ඇමරිකානු නාවික කඳවුරට බෝම්බ හෙලා විනාශ කරනවා. හරි. ඒක ඉරි ගහ ගන්න පුතේ හොඳේ. එහෙනම් මෙම සිදුවීම් මත ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඔන්න එනවා ඊළඟ කෙනා. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිගේ නම අහනවා අපේ. හරි.
එහෙනම් දෙවන ලෝක යුද්ධ සමයේ හිටියේ කවුද කියලා අහනවා. එහෙනම් අපි කියනවා එහෙනම් උත්තරේ තමයි හොයාගන්න ඕන කවුද නම් ෆ්‍රැන්ක්ලින් ඩෙලනෝ රූස්වෙල්ට්. ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට්. හරිද? ඔයා ඩී කියලා දීලා නැහැ. ඒ නිසා ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට් කියලා ගන්න. මම ඩෙලනෝ කියන එක ලියන්නම් ඔයාලට තේරෙන්න ඕන නිසා. හරිද? අපි කියනවා ෆ්‍රැන්ක්ලින් ඩෙලනෝ හරි රූස්වෙල්ට්. රූස්වෙල්ට් එක D කියලා කිව්වත් කමක් නැහැ. ෆ්‍රැන්ක්ලින් D රූස්වෙල්ට් කිව්වත් කමක් නැහැ. එතකොට එහෙනම් අහනවා ප්‍රශ්නයක් දෙවන ලෝක යුද්ධ සමයේදී මිත්‍ර පෙළෙම ඉඳපු නායකයෝ දෙන්නෙක් ඇහුවොත් එක්කෙනෙක් වින්ස්ටන් චර්චිල් බ්‍රිතාන්‍ය අපි කතා කරා. මෙයා ඇමරිකාවේ ෆ්‍රැන්ක්ලින් ඩෙලනෝ රූස්වෙල්ට් ඉන්නවා. ඉදිරියේදී තව එක්කෙනෙක් ගැන අපි කතා කරනවා. යා. එතකොට ඒ අනුව ජපානය සහ එකතු වී සිටි ජර්මනිය ඉතාලිය. දැන් ජපාන එකතු වුණ එකත් එක්කද ජර්මනිය ඉතාලියත් එක්ක වෙන දෙයක්වත් අක්ෂ බලවතුන්ගේ පැත්තේ යා හිටියේ. හරි. ඇමරිකාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර ඇත. තේරුණා? දැන් ඇමරිකාව යුද්ධ ප්‍රකාශ කරනවා කාටද? ජපානයට. හරි. તો ජපානයේ පැත්තේ ඉඳපු ඉතාලියයි ජර්මනියයි යුද්ධ ප්‍රකාශ කරනවා කාටද කතා කරන්න? අන්න මේ වෙලාවේ ඇමරිකාවට. තේරුණාද කියන එක? මේ අනුව 1941 අවසානයේ තෙක්ම යුරෝපයට පමණක් සීමා වී තිබූ යුද්ධය ලෝක මහා සංග්‍රාමයක් බවට පත් වුණා. තේරුණාද කියන එක? දැන් මේක තවත් කොහෙට ගියාද? ජපානය සම්බන්ධ වීමත් එක්ක ආසියානු මහද්වීපයටත් ඔන්න ඒක සම්බන්ධ වුණා. ඊට කලින් අපි දන්නා එංගලන්ත සම්බන්ධ වීමත් එක්කත් අපි දන්නවා ලංකාව, ඉන්දියාවනේ හේවත් සම්බන්ධ වෙනවනේ. පැහැදිලි. නමුත් මෙතන අපි කෙලින්ම අපි දකිනවා මෙයා සම්බන්ධ වීමත් එක්ක තේරුණාද ආසියාවේ යුද ගිනි දැල් ඇවිලෙන්න පටන් ගත්තා කියන කාරණාවක්. ඒ වගේම ඇමරිකාව සම්බන්ධ වීම නිසා ඇමරිකානු මහද්වීපය ඔන්න සම්බන්ධ වෙනවා මෙතනදී. පැහැදිලිද? මෙන්න මෙවැනි කාරණා නිසා අපි කියනවා නම් මේකත් අපි දකිනවා දෙවන ලෝක මහා සංග්‍රාමය කියලා. පැහැදිලිද කියන කාරණාව. හරි. එහෙනම් අපි එතනින් එහාට යනවා. බලමු දැන් ඔන්න ජපානය එකතු වෙලා ජර්මනිය ඉතාලිය මේගොල්ලන්ගේ පිළ අක්ෂ පිළ දිනාගෙන දැන් එනවා. අපි බලමු දැන් ඊළඟට මොකද වෙන්නේ කියලා. හරි. ජර්මනිය ඊළඟ ඉලක්කය වූයේ බ්‍රිතාන්‍යයි. හරි. දැන් බ්‍රිතාන්‍යයට පහර දෙන්න හදන්නේ ගුවන් මගින් තමයි පහර දෙන්න හදන්නේ ජර්මනිය විසින්. අපි බලමු මොකද වෙන්නේ කියලා. පොඩ්ඩක් අපි බලමු. හිට්ලර් ගුවන් හමුදාව මගින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීමට තීරණය කළා. ඉන්පසු ජර්මන් ගුවන් හමුදාව බ්‍රිතාන්‍ය ගුවන් තොටුපළවලට හා නගරවලට බෝම්බ හෙළිය. හරි. එනවනේ ජර්මනිය විසින් මොකද කරන්නේ? බ්‍රිතාන්‍යයේ හරි ඒගොල්ලන්ගේ බ්‍රිතාන්‍යයේ තියෙන මේ ප්‍රදේශවලට කියන්නේ මෙයා ඉහළින් කියන අන්න බෝම්බ හෙළීමක් සිදු කරනවා. පැහැදිලිද කියන කාරණාව? හරි. බ්‍රිතාන්‍යයේ ප්‍රබල නාවික සහ ගුවන් බලයක් තියෙනවා අපි දන්නවා. හරි. බ්‍රිතාන්‍ය දෙම ශක්තිය යොදාගෙන සතුරු ගුවන් යානා විනාශ කිරීම සඳහා ප්‍රහාරක ගුවන් යානා යදෙව්වා. දැන් පොඩක් අහගන්න. දැන් මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම හිතන්න. හරිද? දැන් මේ ජර්මනිය එන්නේ එංගලන්තයට පහර දෙන්න. එංගලන්තේ තමයි එංගලන්තෙට හරි එංගලන්තේ ඉන්නේ යාගේ සුපුරුදු භූමිය තුල ඉන්නේ. හරි. ඒතකොට යාට ඒක වාසියක් තියෙනවා. මෙයා ඉන්නේ නුපුරුදු භූමියකට තමයි මෙයා ඉන්නේ. පැහැදිලිද කියන කාරණා? හරි. ඒතර මෙයා බලාපොරොත්තු වෙන්නේ හරි ගුවන් මගින් දැන් පහර දෙද්දි මේ ගුවන් යානා වලට හරිද එංගලන්ත ගුවන් යානා වලින් පහර දෙයි කියලා. තේරුණාද කියන එක? හරි නේ? පැහැදිලිද කියන කාරණා? මෙයා පහර දෙනකොට මෙයා මේ අනිත් එංගලන්ත ගුවන් යානා වලින් මෙයාට පහර දෙයි. එහෙමනේ මෙයා බලාපොරොත්තු වෙලා ඉන්නේ. ඔව් ඒක හරි. හරි. මෙතනදී මේ එංගලන්තේ මං කිව්වා යාගේ තමයි මේ සම්පූර්ණ ක්‍රීඩාංගණය පැහැදිලි සම්පූර්ණ භූමිය යාගේ. එයාට තමයි වැඩි වාසි තියෙන්නේ. එයා යුද්ධයට කල් තියා සූදානම් වෙලා හිටියා. එයා දන්නවා ජර්මනිය අන් රටවල් අල්ලගත්තා වගේ එංගලන්තයට කොයි වෙලාවෙ හරි පහර දෙන්න පුළුවන්. එයා උපක්‍රමයක් යෙදුවා. හරි. ඒ උපක්‍රමය වාගේ මේ පොතේ නැති වුණාට හරිද? මම පොඩ්ඩක් කියන්නම් ගිය අවුරුද්දේ ගිය සිලබස් වල ගිය අවුරුද්දේ නෙමෙයි ගිය සිලබස් එකේ පැහැදිලිද? ඒකේ රූප රාමුවක් තියෙනවා. මට ඒකත් එක්ක පෙන්වන්න. ඒක ගැන වැඩි වා හිතන්න යන්න ඕනේ, ගන්න යන්න ඕනේ. මම පෙන්වන්නම්. පේන්නේ නැති වෙන්නත් පුළුවන්. කමක් නැහැ. තේරුණාද කියන කාරණාව? මම ඔයාලට පෙන්නනවා මේ මෙතන තියෙන මේ පල්ලෙහා තියෙන ඇවිල්ලා පේන්නේ නැහැ කියලා මම දන්නවා. කමක් නැහැ. හොඳේ. මේ පල්ලෙහා තියෙන මෙතන මේ පොළව භූමිය. හරිද? මේ උඩ මේ අහස තියෙන්නේ. හරිද? මේ බලන්න මෙතන මේ කළු පාට එක පේනවාද කියලා මම ලං කරලා පෙන්නන්නම් ඔයාලට. හරිද? ඔයාලට පුළුවන් මේ පොත අරගෙන බලා ගන්නත් පුළුවන්. හරි උඩුගුවනේ පේනවාද ඔයාලට බැලුන් වගේක්. පැහැදිලි කියන කාරණා. හරි. මේ පේනවාද උඩුගුවනේ රඳවලා තියෙනව මොනවද කතා කරන්න කියන්න?
බැලූන් වගේක් පේනවද? මෙන්න මෙතන බැලූන් ටික පේනවද? පැහැදිලි කියන කාරණා. හරිද? තේරුණාද? හරි. මේ පේන ඇති වාට මම පෙන්නන්නම් ඒ වගේ. ඔයා හිතන්න මෙහෙම අහසේ මෙන්න මේ වගේ කියන්නේ බැලූන් යොදවලා තිබ්බා. පැහැදිලිද කියන කාරණා. මෙතන මේ පේනවද? මේ පේනවද? මේ පේනවද? පැහැදිලිද? හරි. පැරෂූට් කියලා හිතන්නකෝ ඔයා. හරි. උඩු ගුවනේ බැලූන් වගේක් රඳවලා තිබ්බා. ඔයා හිතන්න මේක බැලූන් එකක් කියලා. හරි. එතකොට මේකේ තුවක්කු සවි කරලා තිබ්බා. පැහැදිලි කියන කාරණා. හරි. මේකේ තුවක්කු සවි කරලා තිබ්බා. හැබැයි ඒවා පාලනය වෙන්නේ පොළොවේ යට ඉන්නවා හමුදාවේ ඉන්නවා. ඒගොල්ලෝ රිමෝට් කන්ට්‍රෝල් එකකින් තමයි ඒවා පාලනය වෙන්නේ. ඒ වගේ සිස්ටම් එකකින් තමයි ඒක පාලනය වෙන්නේ. එතකොට දැන් මේක ගැන අවබෝධයක් තිබුණේ නැහැ කාටද? අර ජර්මනියේ හමුදාවන්ට. ජර්මනියේ ගුවන් හමුදාවන්ට. පැහැදිලි කියන කාරණා. එතකොට ඒගොල්ලෝ අවධානය යොමු කරන් ආයේ මොනවද? මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පැත්තෙන් එනවා ඒගොල්ලොන්ගේ ගුවන් යානා යනකොට මේ පැත්තෙන් කවුරු වෙයි කියලාද කතා කරන්න. අපි කෝ බ්‍රිතාන්‍ය ගුවන් යානා මේ පැත්තෙන් එයි. ඒවට තමයි මෙයාගේ ඔළුවේ තිබ්බේ. නමුත් තැන් වල බැලුන් තිබ්බනේ. ඒ බැලුන් ගාවින් මේ ගුවන් යානා යනකොට මොකද වෙන්නේ? මං කිව්වා මේ බැලුන් වල රඳවලා තිබ්බයි කිව්වා තුවක්කු රඳවලා තිබ්බයි කියලා කතා කරා. පැහැදිලිද? පල්ලෙහා මිනිස්සු ඉන්නවා. රිමෝට් කන්ට්‍රෝල් එකකින් වගේ ඒ වගේ දෙයකින් තමයි පුතේ ගොඩක් වෙලාවට මේක මේ සමහරට ඒක ටච් කරාම මේක වෙඩි යනවා. පැහැදිලි වෙඩි වදිනවා. එතකොට ඒකත් එක්ක මේ ගුවන් යානා ඒ අසලින් යනකොට ජර්මන් ගුවන් යානා අර පල්ලෙහා ඉන්න මිනිස්සයා අන්න මේ බැලුන් වල තියෙන තුවක්කු වලින් රිමෝට් කන්ට්‍රෝල් එකෙන් වෙන්න පුළුවන් අන්න ඒකෙන් පුතේ වෙඩි තිබ්බා. පැහැදිලිද කියන කාරණාව. හරිද? එතකොට මොකද වෙන්නේ කියන්නේ මෙන්න මේ ගුවන් යානා ටික මොකද වෙන්නේ කතා කරන්න කියන්නේ ඒවා බිඳ වැටුණා. පැහැදිලිද? මම තාම සරලව කියනවාට තේරෙනවා මේ 56ක් බිම හෙලන්න පැහැදිලිද පුළුවන්කම ලැබුණා කාටද කතා කරන්න එංගලන්ත ගුවන් යානා වලට. පැහැදිලිද? ඒ නිසා ඔයා අන්න අර කතාවත් පොඩ්ඩක් ලියන්න ලොකුවට එක යන්න ඕනේ නැහැ. මේ වගේ උපක්‍රම පාවිච්චි කරා කියන එක මතක තියාගන්න. කවුද එංගලන්තේ? එතකොට ජර්මන් ගුවන් යානා 56ක් බිම හෙළුවා. හරි. එකක් ඒගොල්ලන්ගේ ප්‍රහාරක ගුවන් යානා වලින් එංගලන්තේ ඒ වගේම අර මම කතා කරා උපක්‍රමයක් අපි කතා කරා උඩු ගුවනේ බැලුන් යොදවලා ඒව තුල තුවක්කු සවි කරලා මේගොල්ලෝ ඒවට පහර දුන්නයි කියන කාරණාව ජර්මන් ගුවන් යානා වලට තේරුණාද කියන කාරණා. නිසා මෙන්න ජර්මන් ගුවන් යානා 56ක් බිම හෙල්ලා ජර්මනියව යම්කිසි පරාජයකට ලක් කරන්න පුළුවන්කම ලැබුණා කාටද? එංගලන්තයට පුළුවන්කම ලැබුණා. තේරෙනවද කියන කාරණා. එහෙනම් මෙතනින් එහාට හිට්ලර් තීරණය කරනවා අපි යන්න ඕන නැවත ජර්මනියට ඉක්මනින්ම. පැහැදිලිද? ඇයි එංගලන්තේ අපි හිතුවට වඩා ඒගොල්ලන්ගේ ශක්තිය තාමත් වැඩි. ගුවන් ශක්තිය, නාවික ශක්තිය මේ සියල්ල වැඩි. ඒ නිසා නැවත හරවගෙන ගියා ඉතුරු ගුවන් යානා ටික පරිස්සම් කරගන්න. පැහැදිලිද? පරාජය ලැබලා යන ප්‍රථම වන්න යම් පරාජයක් සිද්ධ වෙනවා. කාගෙද කතා කරන්න? ජර්මනියේ. ඊළඟට අපි යන්න හදන්නේ වෙනත් පැත්තකට. අපි ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් මේක චුට්ටක් කියවලෙමු. හරි. එන්න. ජර්මනියේ ඊළඟ ඉලක්කය වූයේ බ්‍රිතාන්‍යයි. හිට්ලර් ගුවන් හමුදාව මගින් බ්‍රිතාන්‍ය ආක්‍රමණය කිරීමට තීරණය කළේ. ඉන්පසු ජර්මන් ගුවන් හමුදාව බ්‍රිතාන්‍ය ගුවන් තොටුපළ වලට හා නගරවලට බෝම්බ හෙළීය. බ්‍රිතාන්‍යයට ප්‍රබල නාවික සහ ගුවන් බලයක් තිබුණි. බ්‍රිතාන්‍ය දෙම ශක්තිය යොදාගෙන සතුරු ගුවන් යානා විනාශ කිරීම සඳහා ප්‍රහාරක ගුවන් යානා යෙදුවා. 1940 සැප්තැම්බර් මාස 14 වන දින දෙපාර්ශ්වය අතර ඉතා දරුණු ගුවන් සටන් සිදු වුණා. එහිදී බ්‍රිතාන්‍ය ගුවන් හමුදාව විසින් ජර්මන් ගුවන් යානා 56ක් බිම හෙළන ලදයි වාර්තා වෙනවා. තමන් සිදුවාට වඩා බ්‍රිතාන්‍ය යුද ශක්තිය බොහෝ ඉදිරියෙන් සිටින බවත් එහි ප්‍රබල කාර්ය ශූරත්වයක් වටහාගත් හිට්ලර් බ්‍රිතාන්‍යයට පහර දීම කියන නවතා දැමීය. එහෙනම් අපි යනවා ඊළඟට. මෙයාගේ ඊළඟ ඉලක්කය වෙන්නේ මේ උඩ තියෙන රුසියාව. එහෙනම් අපි රුසියාව පැත්තට යන්න හදාන්නේ. දැන් එනම් මට මෙතන ඇමරිකාව දැන්ට පොඩ්ඩක් උමනා වෙන්නේ නැති නිසා පැහැදිලිද? මම වාට මෙතන සිටියම් පොඩ්ඩක් ඇඳලා යන්න හදාන්නේ. හරිද? මේ චුට්ටක් මම කරනවා. මම ආයේ මම මෙතෙන්ට අවශ්‍ය වුණොත් මම එනවා. හරිද? හා එහෙනම් අපි යන්න හදන්නේ රුසියාව පැත්තට යන්න හදන්නේ. රුසියාවට යද්දී මට හිතෙනවා මම යුරෝපෙ පොඩ්ඩක් ඇඳලා දුන්නා නම් මාට ඒක වටිනවා කියලා. පැහැදිලි. හරිද? මම මෙතනින් අදිනවාට සුපුරුදු පාරදී වුණ අප්‍රිකාව පුරුදු වෙන්න මේ ඇවිල්ලා රතු මුහුද ලෙස ගන්න. මෙයා සෝපැත් මේ තුඩුව මේ මධ්‍ය ධරණී මුහුද. මෙයා ඇවිල්ලා අප්පා පෘතුගාලය, ස්පාඤ්ඤය, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තේ, ජර්මනිය, මෙයා ඇවිල්ලා අපි කිව්ව ඉතාලිය, ග්‍රීසිය, මෙයා එංගලන්තේ කියලා අපි කතා කරා. පැහැදිලිද? හරි. එතකොට ඔකත් එක්ක මේ පැත්තෙන් මම මේ කොටස ගන්නවා. එතන පෝලන්තේ එහෙම එනවා. හරිද? මම මේ කොටස දැන්ටම ගන්නවා. හරිද? මෙතන තියෙනවා තුර්කිය,
කළු මුහුද ඒ වගේම තුර්කිය කොන්ස්ටන්ටිනෝපල් හරි මොනවා හරියට මම මේක සම්බන්ධ කරනවා මේක පෝලන්ත ලෙස ගන්න. හරිද? හරි. එතකොට මේ ඇවිල්ලා රුසියාව කියලා ගන්න. දැන් මොකද වෙන්නේ? හරි. දැන් අපි යන්න හදන්නේ එහෙනම් ඉස්සරහට යන්න හදන්නේ බලමු ඊළඟ පොයින්ට් එක මොකක්ද කියලා. ජර්මනිය රුසියාව ආක්‍රමණය කිරීම. හරි ජර්මනිය දැන් බලනවා රුසියාව ආක්‍රමණය කරන්න. හරි බලමුකෝ. හරි මොකද වෙන්නේ කියලා. දැන් ඔයා මතක තියාගන්න මීට අවුරුදු. හරි. දැන් මේ දෙවන ලෝක යුද්ධයේ මේ ජර්මනිය රුසියාව ආක්‍රමණය කරන්න යනවනේ පැහැදිලි. හරි. ඔයාට 1000 අපි කියමු වෙලා 940 දැන් 39 45 අතරනේ ඔක දැන් වෙන්නේ පැහැදිලිද? ඒතර මේ කාලෙට හරිද? අවුරුදු 125කට කලින් මේ ඔය විදිහටම ඔයාට මතක ඇති අපි කලින් ගෑනුවා නැපෝලියන් බොනපාර්ට් කියලා. හරිද? නායකයෙක් පැහැදිලිද? එයා මේ රුසියාව ආක්‍රමණය කරන්න ගියා. හරි අවුරුදු 125කට කලින් එයාගේ හමුදාව දරුණු ලෙස පරාජයටපත් වුණා ඒ වෙලාවේ. ඒතකොට දැන් මේ දෙවන වර නාසි හමුදාව හිට්ලර් විසින් නාසි හමුදාවත් රැගෙන මේ ආක්‍රමණය කරන්න හදනවා රුසියාව. අපි බලමු මොකද වෙන්නේ කියලා. හරි. දැන් ජර්මනිය කල්පනා කරනවා. හරි ජර්මනිය කල්පනා කරනවා. හරි. එයාට රුසියාවට පහර දෙන්න පුළුවන් ඇත්තටම මාස 2ක් 3ක් යනකොට අනිවාර්යෙන් අල්ලගන්න හදන්නේ කොයිද කියන්නේ රුසියාව. එයාගේ ප්ලෑන් එක ජර්මනියේ ප්ලෑන් එක. හරි. එයාට ඇත්තටම මේ දේ කරන්න පුළුවන්. ඒක රුසියාවත් යම් ප්‍රමාණයකට දන්නවා. පැහැදිලි. හරි. ජර්මනිය අනිවාර්යෙන් එනවා ඉක්මනට අල්ලගන්න තමයි අපි වෙන්නේ කියලා. හරි. මොකද හේතුව දන්නවද? ජර්මනියත් දන්නවා රුසියාවත් දන්නවා. රුසියාවට මැයි මාසෙ වෙනකොට තව මාස 3කින් විතර පැහැදිලිද? මෙහෙට ලොකු සීතී ඍතුවක් යනවා. හරි. තේරුණාද? එතකොට මෙයා බලන්නේ ඒ සීතී ඍතුවට හවු වුණොත් එහෙම වැඩි අවුල් වෙනවා. හරි. නිසා සීතී ඍතුවට කලින් මේ මාස 2-3 තුල ඉක්මනින් ගිහිල්ලා මේ රුසියාව අල්ලගන්න තමයි මෙයාගේ ප්ලෑන් එක දැන්. හරි. එයා ඒක විශ්වාස කළා නාසි හමුදාව එහෙට යවනවා. හරි. රුසියාවටත් දැන් කරගන්න දෙයක් නැහැ. නමුත් රුසියාවේ මේ හමුදා නායකයෝ මේ පාලකයෝ එකතු වෙලා ඒගොල්ලෝ ලොකු උපක්‍රමයක් පාවිච්චි කරනවා. බලමු උපක්‍රමය මොකක්ද කියලා. බලමු පුළුවන් වේද ජර්මනියට අල්ලගන්න පුළුවන් වේද රුසියාව කියලා. මොකක්ද මේ උපක්‍රමය? හරි. මේ රුසියාවේ හරි මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ව අරගෙන යනවා මේ කෙළවරට. හරි. මේ පැත්තට අරගෙන යනවා. හරිද? මෙහෙට අරන් යනවා. අරන් ගිහිල්ලා මේ පැත්තේ තියෙනනේ පුතේ ඇවිල්ලා වතුර තියෙනවනේ. ඒ වතුර සියල්ල විනාශ කරනවා. හරි තියෙන වතුර සියා දින ඉස්සරහට වතුර ටික ඔක්කොම විනාශ කරනවා. අපි ගත්තොත් එහෙම ආහාර තියෙනවනේ පුතේ පැහැදිලිද? හරි ආහාර සියල්ල විනාශ කරලා. හරිද? තෙල් තියෙනවනේ පුතේ. ඒ තෙල් සියල්ලමත් මොකද කරන්නේ කතා කරන්නේ විනාශ කරලා දානවා. තේරෙනවද කියන කාරණා? හරි. තෙල් ගත්තොත් එහෙම අපිට අවශ්‍යයිනේ මේගොල්ලන්ට යුද ටැංකිය වලට එහෙම khනිජ තෙල් අවශ්‍යයිනේ පැහැදිලි කියන කාරණා. හරි. එතකොට මෙන්න මේ කියන මේ තෙල් පැහැදිලි දේ ඔක්කොම බෝම්බ දාලා වෙන්න පුළුවන් ඒවා විනාශ කරලා දාන්න. තේරුණාද කියන කාරණා. තෙල් ටැංකි පුපුරවා හරි. දැන් මොකද වෙන්නේ? මේ ජර්මනිය එන්නේ මේ මාස 2-3 තුල අවශ්‍ය වතුර ටික, ආහාර ටික, ඒ අවශ්‍ය තෙල් ටික හරි මෙහෙන් සපයගෙන නෙවෙයි එන්නේ. ඒවා මෙහෙන් සපය ගන්න තමයි රුසියාවෙන් සපය ගන්න තමයි එන්නේ. නමුත් ඒගොල්ලෝ එනකොට මොකද වෙන්නේ? මෙහි මේවා විනාශ කරලා දාලා. හරි. ඔකට අපි කියනවා වාෂ්මීකරණ ප්‍රතිපත්තිය කියලා. තේරුණාද කියන එක? ඒක ඕනේ නැහැ වාට. හරිද? ඒතකොට මම මේ කියන්න හැවිද්ද එහෙනම් මෙන්න මේ ටික ඔක්කොම විනාශ වෙලා තියෙද්දී මේ ජර්මන් හමුදාව ආපු වේගය මොකද වෙන්නේ? අඩු වෙනවා. මං කිව්වනේ මාස 2කින් 3කින් අල්ලගන්න යන්නේ කියලා. හරි වේගෙන් ආවනේ. නමුත් මෙහෙට එනකොට තියෙනවා වතුර නැහැ, ආහාර නැහැ, තෙල් නැහැ. එහෙනම් තෙල් ටික මේගොල්ලෝ ගෙනාපුවා ඉවර වෙනකොට, ආහාර ඉවර වෙනකොට, වතුර අවසන් වෙනකොට මෙන්න ප්‍රශ්න මතුවෙන්න ගන්නවා. පැහැදිලිද? එහෙනම් ජර්මන් සොල්දාදුවන්ට ලොකු ගැටලුවක් බවට පත් වෙනවා දැන්. ඒගොල්ලෝ ටික දුරක් කොහොම යනකොට මොකද වෙන්නේ? එකක් වේගය අඩු වෙලා. දෙවැනි කාරණාව ඒ ජර්මන් සොල්දාදුවෝ ලෙඩ රෝග වලට කියන්න මුහුණ දෙන්න වෙලා තියෙනවා.
හරි ඉක්මනින් ලෙඩ හැදුනා ඒගොල්ලන්ට. හරි වතුර නැහැ, ආහාර නැති ප්‍රශ්නේ ප්‍රබලවම ඒගොල්ලන්ට දැනෙන්න පටන් ගත්තා. ඒ වගේම යුද ටැංකිය අරගෙන ආවා. ඒවට කණිජ තෙල් ඕන. දැන් මේ තෙල් ටික නෑ මේගොල්ලන්ට. මෙවැනි අර්බුද රසකට මුහුණ දුන්නා මේගොල්ලෝ. හරිද? ඒකත් එක්ක මේගොල්ලන්ගේ යන ගමන මොකද උනේ කියන්නේ පුතේ? පරක්කු වෙන්න ගත්තා. හරි? ඒකත් එක්ක ටික දවසක් ඔන්න යනකොට මොකද වෙන්නේ? මේ මිනිස්සුන්ට හරි අමාරුයි මේ මිනිස්සු ඉදිරියට ඇදෙනවා. මේ මිනිස්සු තේරෙනවා දැන් මේක හරියන්නේ නැහැ කියලා. හරි? මේක හරියන්නේ නැහැ කියලා. නමුත් පුතේ මේගොල්ලෝ හිට්ලර්ට ඒ දවස්වල පුතේ හරි හිට්ලර්ට කොහොමරි පණිවිඩයක් ලබා දෙනවා පුතේ. හරි පණිවිඩයක් ලබා දෙනවා. හරි නමුත් පුතේ ඒ කියන්නේ යාට දුරකථනයකින් ආමන්ත්‍රණය කරනවා පුතේ. පැහැදිලි කියන කාරණාව. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ හිට්ලර් ඒක ආමන්ත්‍රණය කරන්නේ නැහැ පැහැදිලි. ඊට පසුපසුවත් මේක ආයි ගන්නවා පුතේ. එහෙනම් එතනදී මොකද වෙන්නේ? හිට්ලර් කියනවා පුතේ නෑ ඕගොල්ලෝ ආපස්සට එන්න එපා කොයි වෙලාවකවත්. තව ඉස්සරහට යන්න. තව ඉස්සරහට යන්න. ඒතකොට මේ පුද්ගලයාට බැරි වුණා මේ තියෙන తත්වය තේරුම් අරගෙන තමන්ගේ හමුදාව දැන් පෙනිපෙනි මැරෙන්න යන්නේ. හරි ආපස්සට ගන්න තිබ්බා. හරි ආපස්සට ගන්න නැතුව මෙයා කො නෑ තව ටිකයි තියෙන ඕගොල්ලෝ ගිහිල්ලා මේ රුසියාව ආක්‍රමණය කරන්න කියන තැන තමයි හිට්ලර් හිටියේ. එහෙනම් එයා අණ දුන්නේ ඉදිරියට යන්න කියලා. ඉතින් මේ මිනිස්සු මේ தත්ත්වය තේරුම් කරලා දුන්නා අපිට අමාරුයි යන්න. දැන් හරි සීතල වැඩි. හරි ටික දවසක් යනකොට අන්න මොකද උනේ උදේ කියන්නේ හිම පතනය වෙන්න පටන් ගත්තා. අර සීතල කාලේ උදා වෙන්න පටන් ගත්තා. ඒකත් එක්ක අන්න හිම බෝල වැටෙනවා පුතේ. හරි සීතලයි. මේගොල්ලෝ ජැකට්වත් අරන් ගියේ නැහැනේ. මේගොල්ලෝ ඇවිල්ලා සීතල කාලයට සූදානම් වෙලා හිටියේ නැහැනේ පුතේ. පැහැදිලි කියන කාරණා. ඒ නිසා මිනිස්සු අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පුතේ ලොකු ප්‍රශ්නකට මුහුණ දෙන්න වුණා මේගොල්ලන්ට. පෙනි මැරෙන්න වුණා පුතේ ඇවිල්ලා. ආහාර ටික නෑ. නැවතත් මං කියනවා ඇවිල්ලා මේ සීතල ඌල ගන්න අමාරුයි මේගොල්ලන්ට. හරි ජැකට්ටුවක්වත් මේගොල්ලන්ට නෑ. ඒව අරගෙන ආවේ නෑ. ඊට ඉස්සෙල්ලා මේක නිමා කරන්න ආවේ පුතේ. වතුර ටික නෑ. තෙල් ටැංකි ටික මේ ඒව ඔක්කොම විනාශ කරලා දාලා තෙල් ටික නෑ ගන්න. එහෙනම් මෙවැනි දේවල් එක්ක මොකද උනේ කියන්නේ රුසියන් හමුදාව ඉතා දැවැන්ත ලෙස රුසියන් හමුදාවට ජර්මන් හමුදාව ඉතා දැවැන්ත ලෙස කියන්නේ පරාජයට ලකුණා කියන එක මතක තියාගන්න. පැහැදිලිද කියන කාරණාව. හරි ඒ නිසා මෙන්න ඉතාමත්ම දරුණු තත්ත්වයක් උදා වුණා කාටද? ජර්මනි මිනිස්සුන්ට. නමුත් රුසියාවට ඒක හුරුයි මේ පැත්ත. පැහැදිලිද? ඒගොල්ලෝ ජැකට් උදාගෙන ඉන්නේ. ඒගොල්ලෝ මේක සැලසුම් කරලානේ තියෙන්නේ. ඒගොල්ලෝ තුවක්කු අතේ තියෙනවනේ. ඒගොල්ලෝ පසුව ඇවිල්ලා වට කරලා ජර්මන් අයට පහර දීලා ජර්මන් අයව පරාජයට පත් කරලා රුසියාවට පහර දෙන්න ගිය ගමන ජර්මනිය මොකද වෙන්නේ කතා කරන්නේ කියන්නේ පරාජයට පත් වෙනවා කියන එක අපේ පුතාලා දුවලා ලියන්නට ඕනේ. පැහැදිලි. අපි ඒක චුට්ටක් විතර කියවමු එහෙනම් මේකේ කොහොමද තියෙන්නේ කියලා බලමු. අනතුරුව හිට්ලර් විසින් කිසිදු පැහැදිලි හේතුවක් නොදක්වා රුසියාව ආක්‍රමණය කරන ලදී. අපහසුතාවයකින් තොරව රුසියාව අල්ලාගත හැකි වෙතයි හිට්ලර් කල්පනා කළේය. ප්‍රංශ මහා අධිරාජ්‍යව ගහගනිරා නැපෝලියන් බොනපාට් මීට පෙර රුසියාව ආක්‍රමණය කොට අන්ත පරාජයක් ලබා දසදහස් ගණනක් තුවාලකරුවන් සමග පසුබැස ගියේය. වසර 125කට පසුව තමයි දැන් හිට්ලර් යන්නේ පුතේ. එහෙනම් එබඳු පරාජයක් අභිමුවට පැමිණියා. සෝවියට් හමුදාව කල්තියාම ජර්මනිය සමග මෙබඳු සටනකට සූදානම් වෙලා හිටියේ. එබැවින් මෙහිදී සතුරා මුලා කිරීමට අවශ්‍ය සියලු උපායන් යෙදුවා. හරි. දැඩි සීතී ඍතු එළමෙන තෙක් ජර්මන් හමුදාව රඳවා ගැනීම තමයි රුසියාව ඉලක්කය වුණේ. පැහැදිලිද? හරි. එහෙනම් එදා නැපෝලියන් හමුදාව සීතී ඍතුවේදී මුහුණ දුන් ඉරණමට මේ පාර නත්සි හමුදාවට මුහුණ දීම සිදු වුණා. ජර්මන් හමුදාව දිග සීතී ඍතුවකට සූදානම් වෙලා හිටියේ නැහැ. මේ නිසා අධික සීතල ගහගනිරා හරි ආහාර හිඟය ලෙඩ රෝග ආදිය නිසා අතිවිශාල වශයෙන් ජර්මන් හමුදා මිය යාම හේතුවක් වුණා. උපායශීලීව තම හමුදා පසුපසට ගැනීමට තරම් විචක්ෂණ භාවයක් හිට්ලර් තුල නොතිබුණා. රුසියන් භූමියේ තම හමුදා මුහුණ දී ඇති සැබෑ දුෂ්කරතාවය පිළිබඳ අනවබෝධයෙන් පසු හිට්ලර් සිය හමුදා ඉදිරියට මෙහෙවීමට අණ දුන්නා. ඒදී ජර්මන් හමුදා දරුණු පරාජයකට ලක් කිරීමට රුසියාවේ හමුදාවට රතු හමුදාව ඉරක් ගහගන්න රතු හමුදාවට හැකියාව ලැබුණා. හරි. එහෙනම් අපි ජර්මනිය යටත් වීම කියන කොටසත් ඉවර කරලාම අපි ජපානයේ කතා කරමු. එන්න. රුසියාව සටන ඉදිරියට ගෙන යාමෙන් නැගෙනහිර යුරෝපයේ මේ බලන්න පොඩ්ඩක්. දැන් රුසියාව මෙහි ජර්මනියව පරාජයට දැන් පත් කරලා එයා එනවා මේ පැත්තට එනවා. හරි. එයා එනවා
මොන පැත්තද මේ ජර්මනියේ නැගෙනහිර පැත්ත. හරි මේ පැත්තෙන් එද්දී මෙහි එංගලන්තය අර ඇමරිකාව මේ ප්‍රංශයව මුදාගෙන අන් රටවලුත් මුදවගෙන එයත් එනවා පුතේ බටහිර පැත්තෙන් එනවා. එහෙනම් මේ වෙලාවේ ජර්මනියේ නායකයා හරි ඇඩොල්ෆ් හිට්ලර් තේරුම් ගන්නවා දැන් නම් මොකද වෙන්නේ කියන්නේ. මේ යුද්ධය අවසානය තමයි. මාව හවු වුණොත් එහෙම මේගොල්ලෝ හරි හිතා ගන්න ඔයා කොහොම මරයිද කියන කාරණා. හරි සමහරට මරණ එකක් නැහැ. දෙන්න පුළුවන් වද සියල්ලම දෙයියාට. තේරුණාද කියන කාරණා. හරි. ඉතින් ඒක නිසා මෙයා ඒක තේරුම් අරගෙන හරි මේ දෙගොල්ලම දෙපැත්තෙන් එනවා. එනම් අපි හරි දන්න විදියට පුතේ පැහැදිලි කියන කාරණාව මේ හිට්ලර් විසින් සායාගේ අනදෙන නිලධාරීන් කිහිප දෙනෙක්ම පැහැදිලිද තමන්ගේම තුවක්කු අරගෙන පැහැදිලිද තමන්ගේ හිසට කියන්න වෙඩි තබාගෙන සියදිවි නසාගත්තා කියලා තමයි පුතේ සඳහන් වෙන්නේ. පැහැදිලි. තව එක එක මත තියෙනවා. හිට්ලර් මැරුන්නේ සමහර ලාවට එක එක ඒවා කියනවා. තේරුණාද කියන කාරණා අපිට ඒවා මෙතනදී අදාළ නැහැ පුතේ. පාට මතක තියාගන්න. මෙන්න හිට්ලර් මෙන්න මේ වෙලාවේදී මරණයටපත් වෙනවා. පැහැදිලි. එහෙනම් මෙන්න රුසියාව සහ මේ වෙලාවේ එංගලන්තයේ ප්‍රංශය ඒගොල්ලෝ ජයග්‍රහණය කරනවා කියන එක මතක තියාගන්න. පැහැදිලිද කියන කාරණා. අපි ඒ ගැන තව පොඩි කතා කරමු එහෙනම්. ඔන්න ඔය ටික කියවලම අපි යනවා ඊට පස්සේ රුසියාව ගැන මේ ජපානය ගැන කතා කරන්න. යන්න එහෙනම්. රුසියාව සටන ඉදිරියට ගෙන යමින් නැගෙනහිර යුරෝපයේ නට්සි පාලනය යටතේ පැවති ප්‍රදේශ මුදාගෙන. හරිද? ජර්මනිය දෙසට පැමිණියාම ජර්මනිය දෙසට රුසියාව වෙනවා. හරි. මේ අතරතුර ප්‍රංශ හා ඇමරිකානු සේනා බටහිර දෙසින් ප්‍රහාර එල්ල කළා. හරිද? ඒගොල්ලෝ බටහිර පැත්තෙන් එනවා මේගොල්ලෝ. හරිද? ප්‍රංශෙත් මුදවගෙන කවුද එංගලන්තය ඇමරිකාව ඒගොල්ලෝ මේ පැත්තෙන් එනවා. 1945 මාර්තු මාසය වන විට ජර්මනියට පැමිණි මිත්‍ර සේනා මැයි මාස වන විට මාස දෙකක් විතර ගිහිල්ලා හරි මැයි මාස වෙනට බර්ලින් නගරයට ලං වෙනවා. බර්ලින් කියන්නේ ජර්මනිය අගනුවර. හරිද? බර්ලින් නුවර ළඟා වුණා. පරාජය අතළඟ බව අවබෝධ කරගත් හිට්ලර් ඇතුළු ඔහුගේ අනදෙන නිලධාරීහු රාශියක්ම සිය දිවි නසා ගත්තා. ඒ අනුව 1945 මැයි මාසයේදී ජර්මනිය කොන්දේසි විරහිතව කියන්න යටත් වුණා කියන එක මතක තියාගන්න. පැහැදිලිද? හරි. එනවා ටික ඔන්න හරි. මම යන්න හදන්නේ දැන් ජපානයට. හැබැයි ජපානට යද්දි ඔයා මෙන්න මේ කාරණාව තේරුම් ගන්න ඕන. මොකක්ද? දැන් අපි 1945ටම ආවනේ. හරිද? ඇවිල්ලා ඔන්න දැන් ජර්මනිය පෙරදුනා කියලා කිව්වනේ. හරිද? අපි කිව්වනේ මුලදී කිව්වනේ දෙවන ලෝක යුද්ධය ඉවර වෙන්නේ 45 1945 දී කියලා කිව්වනේ. දැන් 45 ඉවර වුණාට දැන් මං ජපානය ගැන ආයෙ කතා කරන්න යනකොට මම ආයෙ යනවා 1940 කියන්නේ එකට. 41ට යනකොට ජපානය ගැන කතා කරද්දී මෙහි අර යුද්ධය ඇති වෙනවා. හොඳේ. ඒක තේරුම් අරගෙන තමයි අපි ජපානය පැත්තට යන්නේ. තේරුණාද? හරි. එහෙනම් අපි යනවා එහෙනම් ඔන්න ජපානය යටත් වෙන්නේ කොහොමද කියන කාරණාව. හරි. එහෙනම් මම ඔයාලට මෙන්න මේ මෙතන ඇඳා අග්නි දිගාසියාව. මේකට අපි කියන්නේ ගිනිකොන දිගාසියාව. මෙන්න අපි කියන්නේ දකුණු ආසියාව. හරිද? ආසියාවේ දකුණු පැත්ත. මේ පැත්ත අපි කියන්නේ නැගෙනහිර ආසියාව. හරි ඒකත් ඔන්න මතක් කරගෙන මට අවශ්‍ය වුණොත් මම ඇමරිකාව පැත්ත අඳින්න. මම දැනට යන්න හදන්නේ එහෙනම් මේ කොටස ඔයාලට කියලා දෙන්න. එන්න අපි මෙතනින්ම චුට්ටක් යන් ඊට පස්සේ ඔයාලට මම මේ තැන් ටික පෙන්වලා දෙන්නම්. යන්න. ජපානයේ සිය යුද ශක්තිය මෙහෙයවමින් සිංගප්පූරු. එන් සිංගප්පූරු ගාවට මේ මැලේසියාව තියෙනවනේ. ඒක යට මෙයයිනේ පැහැදිලි. අන්න උතන තමයි සිංගප්පූරුව තියෙන්නේ. පැහැදිලිද? සිංගප්පූරුව මෙතන. හරිද? හා. ඊළඟට ඔයාලට කියනවා ආයි කියන ඒගොල්ලෝ එකක් මැලේසියාව අල්ලගත්තා. මෙන්න මැලේසියා හරි සිටියන් අධ්‍යයනය වුණ මැලේසියා හරි. ඊට අමතරව බුරුමය මෙතින් බුරුමය පැහැදිලි. ආන්න හරි. ඊට අමතරව හොංකොං අල්ලගත්තා. මෙන්න හොංකොං පෙන්නන්න. දැන් මෙතන තියෙනවා චීනෙත් එක්ක පුංචි දූපත් දෙකක්. හරිද? ඒතර මෙයා තමයි තායිවානය. හරිද? මෙයා තමයි හොංකොං. තේරුණාද? හරි. ඔන්න මෙයා හොංකොං. හරිද? එයාවත් අල්ලගත්තා. ඊට පස්සේ කියනවා අනතුරු බෝර්නියෝ. මෙතින් බෝර්නියෝ. මෙතින් මම යන්නේ බෝර්නියෝ. මේ සුමාත්‍රා ජාව අල්ලගත්තා. සුමාත්‍රා අල්ලගත්තා. මෙන්න මෙයා බෝර්නියෝ. හරි. ඒ තුනම අල්ලගත්තා. ඔන්න අපි තුනයි කියමු. බෝර්නියෝ, ජාවා, සුමාත්‍රා, පිලිපීන් හොයාගමු. එන්න පිලිපීන් දූපත් ටික තියෙනවා. මේ පිලිපීන් දූපත් අල්ලගත්තා. ඔයාලට පේනවා. හරිද? එහෙනම් අපි 1942 වෙනකොට හරි ජපානය විසින් සියලුම අග්නිදිග ආසියාවේ රටවල් දකුණු ආසියාවේ රටවල් විශාල ප්‍රමාණයක් අල්ලගෙන ඉවරයි. ඉතුරු වෙලා තිබ්බේ මේ ඉන්දියාවත් ලංකාවත් විතරයි. ඒතර ලංකාවට බෝම්බ දෙකක්
ගහනවා ජපානයේ විසින්. අපි බලමු කොහෙටද වැටෙන්නේ කියලා. හරි. එකක් වැටෙනවා මුල් ඒරියාවට. දැන් කොළඹට. දෙවෙනි කාරණාව දෙවෙනි බෝම්බ වැටෙන්නේ කොහෙටද දානවා ත්‍රිකුණාමලයට. ඒත් අපි අහලා තියෙන විදිහට ඔය මුල් ඒරියාවට කොළඹට වැටෙන බෝම්බේ එක පුද්ගලයෙක් මේ ගිහිල්ලා තියෙනවා. ඒක කමක් නැහැ. ඔය දෙක නිකන් කිව්වම ඇති. පැහැදිලි කොළුවේ තියාගන්න. හරිද? ඊට පස්සේ මට කියන්න තියෙන්නේ මේ කවද්ද කියලා යන්න 1942 අප්‍රේල් 5 දා තමයි කොළඹට බෝම්බේ දැම්මේ. අප්‍රේල් 7 දා තමයි ත්‍රිකුණාමලයටද හරි ජපානයේ විසින් බෝම්බ හෙළලා නැති. මේ නිසා ජපාන් හමුදාව ශ්‍රී ලංකාව ආක්‍රමණය කරනු ඇතැයි සිතූ බ්‍රිතාන්‍යය බය වුණා. බ්‍රිතාන්‍යය බය වෙලා ඉක්මනින් ඒගොල්ලන්ගේ සේනාව අරගෙන ඇවිල්ලා ඉන්දියාවේ සහ ලංකාව තුල ස්ථාපිත කරා. තේරුණාද? ඒ නිසා මේ දෙක යාට බේර ගන්න පුළුවන්කම ලැබුණා. අනිත් ඔක්කොම කවුද අල්ලගත්තේ කතා කරන්නේ? ජපානය විසින් අල්ලගත්තා. වට පේනවා දැන් ජපානයේ විශාල අධිරාජ්‍යයක් මේ පැත්තේ මොන ගොඩනගාගෙන යනවා කියන එක මතක තියාගන්න. හරිද? ඔන්න ඔය කාලේ තමයි දැන් ඊට පස්සේ තමයි අර කතාව සිද්ධ වෙන්නේ. මොකද්ද? ඇමරිකාවේ පර්ල් වරායට බෝම්බයක් ගහනවා කවුද මේ ජපානය කියන්නේ විසින්. තේරුණාද කියන කාරණාව. හරි නොය කියන කාරණාවත් එක්ක ඇමරිකාවත් සම්බන්ධ වෙනවා. පසු කාලන වෙනකොට එහෙනම් ජපානයයි මිත්‍රපාක්ෂික රටවල් එක්ක ඇතිවෙච්ච මේ ගැටුම් වලින් ජපානයත් පරදිනවා පුතේ. ජපානයත් පරදිනවා. ජපානට කියනවා ඇමරිකාව විසින් හරි. ඒකේ ජපානයේ ඉන්න අධිරාජ්‍යගේ නම අල්ලගන්න ඒක අහනවා අනිවාර්යෙන් අහනවා. එයාගේ නම තමයි මතක තියාගන්න මේ පැරේ ඉන්නේ හිරෝහිතෝ අධිරාජ්‍ය. කවුද? හිරෝහිතෝ අධිරාජ්‍ය තමයි ඉන්නේ. මම ආට පස්සේ පෙන්නන්නම් පොතෙන් කොහෙද තියෙන්නේ කියලා. හිරෝහිතෝ අධිරාජ්‍ය. එයාට කියනවා හරි ඵලය යටත් වෙන්න කියලා. නමුත් හිරෝහිතෝ අධිරාජ්‍ය කිසිම පිළිතුරක් නොදී ඉන්නවා. යටත් වෙනවා කියන්නේත් නැහැ කියන්නේත් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ තීරණයකට එනවා ඇමරිකාව. මෑතකදී නිර්මාණය කරපු පරමාණු පරමාණු බෝම්බ දෙකක් මේ ජපානයට පතිත කරනවා පුතේ. හරිද? තේරුණාද කියන කාරණාව? හරි. අපි බලමු කොහෙටද ඒකක් කියලා මෙන්නම් එහෙනම්. හරිද? එහෙනම් මෙන්න මෙහෙමයි වෙන්නේ වැඩේ. හරි. මේ ජපානයේ මම ලොකු කරලා අඳිනවා මෙතන වාට. පැහැදිලිද? මේ බලන්න. මෙන්න මෙතන අඳිනවා මම. මේ ලොකු දූපත මේ උඩින් තව එකක් තියෙනවා. මේ පල්ලෙහෙන් පොඩි දූපත් දෙකක් තියෙනවා. ඒතර මේ මැද්ද තමයි විල මතක තියාගන්න ටෝකියෝ. හරි. එයාගේ අගනුවර ජපානයේ අගනුවර ඒක දැනට ඕනේ සිටියම් වලට ඕනේ අපිට. ඉතින් අද දෙන්න මෙන්න මෙතන තියෙනවා යට ගන්නවා යා හිරෝෂිමා. හරි. මොකද්ද කියන්නේ? හිරෝෂිමා නගරය. පැහැදිලිද? මේ පල්ලෙහා දූපත් දෙකක් තියෙනවා. ඒ දූපත් දෙකේ ලොකු එක ගන්න. ලොකු එකේ ඩොට් එකක් තිබ්බොත් වාට හම් වෙනවා නාගසාකි. පැහැදිලිද? හරි. ඒතකොට හිරෝෂිමා සහ නාගසාකි වලට ඔන්න බෝම්බ දෙකක් දානවා පරමාණු බෝම්බ දෙකක්. එතකොට මේ හිරෝෂිමාවට දා බෝම්බේ අපි ගත්තොත් එහෙම ලොකු බෝම්බේ එනිසා අපි යාට කියන ඇවිල්ලා මතක තියාගන්න බිග් මෑන් කියලා කියනවා. හරි. එතයාට තව නමක් කියනවා නම් ෆැට් මෑන් කියලා කියනවා. පැහැදිලිද? ඒතර මේ බෝම්බෙන් මේ හිරෝෂිමාවට මම යා කරනවා. එයාට දාන බෝම්බෙන් මිනිස්සු 70000ක් මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ නාගසාකි වලට දාන බෝම්බෙ මම මෙහෙන් ලියන්නම්. පැහැදිලිද? හරිද? නාගසාකි වලට දාන බෝම්බෙ මම මෙහෙන් ලියන්නම්. හරිද? ඒතකොට ඒක තමයි ඇවිල්ලා මතක තියාගන්න ඇවිල්ලා ඔයා. හරිද? එයා තමයි ලිටල් බෝයි. මොකද්ද? ලිටල් බෝයි කියලා අපි කියන්නේ. කැමති නම් අවශ්‍ය වුණ ලියන්න පුළුවන් මාට. එතකොට මේකෙන් විනාශ වෙන නාගසාකි වල මිනිස්සු 50000ක් මිනිස්සු මැරෙනවා. ඒතර මේ දෙකේ එකතුව ගත්තොත් ලක්ෂයකට වැඩි 1,20,000ක් විතර මිනිස්සු මරණයට පත් වෙනවා. එවැනිම විශාල ප්‍රමාණයක් මතක තියාගන්න අංග විකල වෙනවා. නැත්නම් අතපය නැති වෙනවා. ඊටත් වඩා විශාල ප්‍රමාණයක් මොකද සරණාගතය වෙනවා. මේකේ තියෙන දරුණුතම ප්‍රශ්නේ බවට පත් උනේ පුතේ මතක තියාගන්න ඔයා. හරිද? දැන් මේ බෝම්බේ ගහලා හරි අවුරුද්දෙන් 70ක් 80ක් ගෙවිලා තියෙනවා. තේරුණාද කියන කාරණා? හරි. මේක 45 දිනේ මේ ගහන්නේ පැහැදිලි කරනවා දැන් දැස් 20 හරි. ඒතර අවුරුදු 60 70ක් 80ක් ගෙවිලා තියෙද්දිත් මතක තියාගන්න මේ පරමාණු වල ඒ තියෙන අංශු යම් සමහර කොටස් පැහැදිලිද? හරි. මේ ඒ කාලේ දව මිනිස්සුන්ගේ ඇඟවල් තුලට ගිහිල්ලා හරි සමහර විට මේ මිනිස්සුන්ගේ ඥාන විකෘතිතා ඇති වෙලා ඒගොල්ලොන්ගෙන් උපදින දරුවෝ මතක තියාගන්න අංග විකල දරුවෝ බවට පත් වෙලා දෙනවා. ඒක අදටත් ඒ දේවල් ඒගොල්ලොන්ට සිදු වෙනවා කියන එකත් ඔයා මතක තියාගන්න. මෙච්චර දරුණු විනාශයක් පේනවා. එතකොට බෝම්බේ දාපු ඇමරිකාව පවා පසු කාලීනව කලකිරෙනවා යා.
අපි මේ කරේ ලොකු වැරද්දක් කියන කාරණාවට ආවා. ඒතර අපි කල්ලුත් කතා කරා යුද්ධකින් එimhe ජයග්‍රහණයක් කියලා දෙයක් නැහැ. පැහැදිලිද? ඒ දිනෝප පැත්තත් ගත්තොත් එimhe ඒවත් ගොඩක් රටවල් බිඳ වැටලා තිබ්බා කියන එකත් මතක තියාගන්න. අවසාන කතාව ඒ තමයි ඊට පස්සේ හිරෝහිතෝ අධිරාජ්‍ය හරි මසූරි කියන නැවේදී මැක්කාතර සෙනවිය ඉදිරියේදී හරි යටත් වීමේ ලියවිල්ලට අස්සම් කරනවා. මේක කලින් විශ්සම දැම්මනම් සමහරට මෙහෙට මේ බෝම්බ දෙක වදින්නේ නැහැ. පැහැදිලිද? නොක තමයි ජපානය ඔන්න ඔය විදිහට යටත් වීමත් එක්ක පැහැදිලිද මේ ලෝක මහා සංග්‍රාමය ඔන්න නිමාවකටපත් වෙනවා කියන එක මතක තියාගන්න. පැහැදිලිද කියන එක. හරි. මේකත් මම කියවලම යන්නම් පොඩ්ඩක්. ජපානය සහ මිත්‍රපාක්ෂික හමුදා අතර දරුණු සටන් ඇති වූ අතර එම සටන් වලින් ජපානය පරාජයටපත් වුණා. පරාජයටපත් වීම සිට ජපානයේ මිත්‍රපක්ෂය විසින් කරන අවසන් නිවේදනය ප්‍රතික්ෂේප කිරීම නිසා කිස්සුවස් 1945 අගෝස්තු 6 දා හිරෝෂිමාවටද ඉරිගහ ගන්න අගෝස්තු 9 දා නාගසාකි නගරයටද ඇමරිකා එක්සත් ජනපදයේ විසින් පරමාණු බෝම්බ හෙළන ලදී. තප්පර කිහිපයක් තුළ නගර දෙක විනාශ වූ අතර ලක්ෂයකට අධික පිරිසක් මිය ගියා. ඊට වඩා විශාල පිරිසක් තුවාල ලැබුවා. මේ විකිරණවල බලපෑම නිසා බොහෝ පිරිසක් පරම්පරාගත රෝගීන් බවට පත් වුණා. මෙම දරුණු විනාශය දුරු ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍ය රැකගන්න හිරෝහිතෝ අධිරාජ්‍ය අපෙන් අහනවා හරිද රූපාශ්‍රිත ප්‍රශ්නයන්නේ. ඔන්න ඔතෙන්ට ඒතර කෙටි ප්‍රශ්න හතරක් එනවා. එතෙන්ට විශේෂයෙන් එනවා මේක. හිරෝහිතෝ අධිරාජ්‍ය තමයි මේකට ඉන්න ජපානයේ නායකයා. 1945 අගෝස්තු 14 වන දින කොන්දේසි විරහිතව කිසිම කොන්දේසියක් නැතුව හරි යටත් වීමට එකඟ වෙනවා. දෙවන ලෝක මහා සංග්‍රාම නිමාවට පත් වෙන. ඒකත් එක මේ ඔයා මේ රූප රාමු පොඩ්ඩක් බලන්න ඕන පුතේ. හරි. මේ දින මේ විනාශය පැහැදිලි ඔයාට පේනවා ඇති. ඒ වගේම හිරෝෂිමාවට හෙළන ලද පරමාණු බෝම්බේ තියෙනවා. මෙතන තියෙනවා හිරෝෂිමා නගරේ විනාශය. ඔයාගේ අච්චුපත වට ළඟ තියෙනවා බලන්න පුළුවන්. එහෙනම් මගේ ඊළඟ වෑයම් බවට පත් වෙන්නේ ඔයාට දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල ගාවට යන්න හදන. පැහැදිලිද කියන කාරණා. තේරුණාද? හරි. ඒක දෙවන ලෝක මහා සංග්‍රාමයේ ප්‍රතිඵල. හරිද? හරි. අපි දැන්ට යන්න හදන්නේ පුතේ. හරි පුතේ. අපි එහෙනම් ඉස්සෙල්ලා මේ බෝඩ් එක පොඩ්ඩක් මම මකලා ඉන්නවා. ඔයාගේ ඊළඟ කොටසට යන්න ඉස්සෙල්ලා. හරි. ඔයාට සිතියන් ගැනත් යම් අවබෝධයක් ගන්න. හරිද? මේ මම අදිනේව තුලින් ආට පුළුවන්. හරි. එතකොට අපි යනවා එහෙනම් ඉස්සරහට. එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නේ ගාවට. ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ මගේ දෙවන ලෝක යුද්ධයේ මම කෙටි කරන්නම්. දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල. හරි. ප්‍රතිඵල තුනක් විස්තර කරන්න කියන ප්‍රශ්නය තමයි අපි කතා කරන්න හදන්නේ. හරි? තේරුණාද? හරි. බලමු එහෙනම් පළවෙනි මාතෘකාව මොකක්ද ගන්න පුළුවන් කියලා. එහෙනම් අපි මුලින්ම ගන්නවා එහෙනම් අපි කලින් පළවෙනි ලෝකෙදි කතා කරා වගේම අපිට කියන්න පුළුවන් මිත්‍රපිල ජය ගැනීම සහ හරි අක්ෂපිල පරාජයටපත් වීම. හරිද? තේරුණාද? නොයි කියන මාතෘකාවට යන්න පුළුවන්. ඒවා දන්නවනේ පුතේ. ඔයා කතා කරන්නේ මෙහෙම. මේ දෙවන ලෝක මහා සංග්‍රාමය හරි ලෝකේ අපි ගත්තොත් එහෙම දැන් පළවෙනි ලෝකෙදී අපි දැක්ක රටවල් 25ක් විතර. ඒත් දෙවන ලෝක යුද්ධයේ ගත්තොත් එහෙම ඊටත් වඩා වැඩි. හරිද? විශාල රටවල් ප්‍රමාණයක් දෙපිලකට බෙදිලා තමයි මේ ලෝක යුද්ධය ඇති වුනේ. ඒතර මොනවද පිල් දෙක ඔයා ලියලා දාන්න. පිල් දෙක තමයි අපි දන්නවා දැන් තමයි මිත්‍ර පිලයි අනිත් එක තමයි අක්ෂ පිල. ඒතර මිත්‍ර පිලේ ඉඳපු රටවල් ටික ලියන්න පුතේ. මොනවාද රටවල් තුනක් ලියමු අපි. එකක් තමයි අපි දැක්කා එංගලන්තය, ප්‍රංශය, ඇමරිකාව, රුසියාව. හරි. අක්ෂ පිලේ ඉඳපු රටවල් තුනක් කියන්න මට. අපි දන්නවා ජර්මනිය හිටියා. ඒ වගේම අපි දැක්කා ජපානය එකතු වුණා, ඉතාලිය හිටියා. තේරුණාද? ඔන්න ටික ලියන්න. ඒතකොට ඔයා කියන්න ඕන මුලදී මේ සටනේ මුලදී අපි දැක්කා ඔයාට කලිනුත් අපි කතා කරා මේ ජර්මනිය දැවැන්ත ජයග්‍රහණයක් අරගෙන ආවන ඉස්සරහට. පැහැදිලි. ඔයාට මතක නෑ මම කතා කරා නෝර්වේ අල්ලගත්තා, ඩෙන්මාර්ක් අල්ලගත්තා. ඊට පස්සේ අපි දැක්කා නෙදර්ලන්තයට පාර දීලා, බෙල්ජියමට පාර දීලා, ප්‍රංශය අල්ලගත්තා. මේ වගේ විශාල ජයග්‍රහණයක් අරගෙන ආවා. නමුත් ඔයාට මතක ඇති මේ පසු කාලීන වෙනකොට තේරුණාද ටිකක් ආයේ වසර කීපයක් යනකොට මේ සටනට හරිද එකතු වෙනවා කවුද? ඇමරිකාව එකතු වෙනවා. ඒතකොට ඇමරිකාව එකතු වීම පැහැදිලිද
මේ වෙලාවේ එක පැත්තකින් අක්ෂපක්ෂයට පාඩුවක් පැහැදිලි. අනිත් පැත්තේ මිත්‍ර පිළට ඉතාමත් විශාල වාසියක් බවට පත්වෙන එක වා කියවෙන්න. මොකද එයාගේ ප්‍රබල නාවික ශක්තිය, ප්‍රබල ආයුධෝල ශක්තිය, තේරුණාද කියන කාරණා, ගුවන් හමුදාවද, හමුදාවතින් ගත්තොත් ආයි ඉතාමත් හොඳ තැනක ඉඳපු රටක් බව දන්නවා. මුදල් බලයද මේ සියල්ලම එයා සතුයි කියන එක අපි දන්නවා. තේරුණාද කියන එක. හරිද? ඔය එක පැත්තක්. අනිත් පැත්තම අපි දැක්ක මෙයා හොඳින් ජර්මනිය මුලදී හරි සටන් කෙරුවත් පසුව මෙයා බ්‍රිතාන්‍යයට පහර දෙන්න යනවා. මතක ඇති. ඒතර බ්‍රිතාන්‍යය සහ අනිත් පැත්තෙන් රුසියාවේ තිබිච්ච බ්‍රිතාන්‍යයේ තිබිච්ච ඒගොල්ලන්ගේ උපක්‍රමත් එක්ක පැහැදිලිද කියන කාරණාව මෙයාට ජයග්‍රහණය කරන්න බැරි වුණා. එහෙනම් මොන පැත්ත පරාජයටපත් වෙනවද කියන්නේ අක්ෂපිල අවසානයේදී පරාජයටපත් වුණා කියන එක, මිත්‍ර පිළ ජයග්‍රහණය කරා කියන එකත් ඔය ඉස්මතු කරන්න ඕන පළවෙනි කාරණාව ඔය විදිහට වල ලියලා දාන්න. හරිද? හරි. දෙවෙනි මාතෘකාවට අපි යනවා. දෙවෙනි මාතෘකාව ලෙස ගන්න ඔයා පැහැදිලිද? අපි කියනවා විශාල මිනිස් හා දේපොළ විනාශයක් හරි සිදුවීම කියන කාරණා. හරි. විශාල කියන කැලල දාන්න විශාල මිනිස් හා දේපොළ විනාශයක් සිදු වුණා. ඒකට අපි මේක ලියද්දී මෙහෙම ලියන්න. හරි. ඔයා තව ඒවා එකතු කරන්න හොඳේ. පැහැදිලිද? මේකම ලියන්න ඕනේ. අපි බැරිම දරුවෙක්ට ඔයාට මේක ලියන්න පුළුවන්. හරි. ඔයාට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මොකක්ද? ඔයා කියනවා කල්ක රටවල් විශාල සංඛ්‍යාවක් දෙපිලකට බෙදලා තමයි මේ යුද්ධය ඇති වුණේ. ඒතකොට මේකට බොහෝ ප්‍රබල රටවල් එකතු වුණා. ඒතකොට පළවෙනි ලෝක යුද්ධයටත් වඩා හරි මේ යුද්ධයට අවියායුධ යොදාගත්ත ප්‍රමාණය ඉතාමත් වැඩි. තේරුණාද කියන කාරණා. හරිද? හරි. එතකොට ඉතාමත්ම වැඩි. එතකොට අපි ගත්තොත් මේ මොනවද යොදාගත්තේ? අපි දැක්කා බිම් බෝම්බ අපි දැක්කා. හරි. අත් බෝම්බ අපි දැක්කා. තේරුණාද කියන කාරණා. ඊට අමතරව ගත්තොත් එහෙම සබ්මරීන් අපි දැක්කා. හරි. ඊට අමතරව ගත්ත යුද ටැංකි අපි කතා කරා. විෂ වායු වර්ග ගැන අපි කතා කරා. තේරුණා? ඒ වගේම අපි කතා කරා ආසියානා ගැන කතා කරා. නැව් ගැන අපි කතා කරා. තේරුණා? ඒ වගේම අවසානයේවා ලියන පරමාණු බල ශක්තිය පවා මේකට යොදාගෙන විශාල විනාශයක් කරා. එතකොට මියගිය ප්‍රමාණය ගත්තොත් හරි මිලියන 50ක්. ඒ කියන්නේ අපි වෙන විදිහකින් කිව්වොත් කෝටි 5ක්. ඒතර පළවෙනි ලෝක යුද්ධෙන් අපි කතා කරේ කෝටියයි. ඒතර දැන් කෝටි 5ක විතර මිනිස්සු ප්‍රමාණයක් මිය ගිහිල්ලා. එවැනිම විශාල ප්‍රමාණයක් අංග විකල වුණා. ඊටත් වඩා විශාල ප්‍රමාණයක් සරණාගතය වුණා. පැහැදිලිද කියන කාරණා. හරි. ඒ නිසා විශාල විනාශයක් වුණා කියන එක ඔන්න ලියන්න පුළුවන්. ඔතෙන්ටම පුළුවන් ඔයාට ඕනනම් පරමාණුක බලය පැහැදිලිද යොදවගෙන අපි දැක්ක ජපානයට එල්ල කරා ප්‍රහාරයක්. තේරුණාද? ඕක ඕනනම් ඔයාට ඒ කොටස වෙනම ලියන්නත් පුළුවන්. හරිද? නමුත් අපි උත්තරේ අපි මම ඔයාට කාලය පසු කාලේ මම වීඩියෝ එකකින් දෙන්නම් කොහොමද කාල කළමනාකරණය කරගන්න කියලා. අපිට තියෙන එක කෑක්ක කොටසක් ලියන්න විනාඩි 5ක විතර කොටසක්. පැහැදිලි. ඒක විනාඩි 5ට අපි ලොකු උත්තරයකට යන්න පුළුවන්. අපි ගාව දැනුම තිබ්බොත්. ඒතර ඔයාට පුළුවන් මේ මිනිස් සහ දේපල විනාශයේදී දැන් මිනිස් කොටසනේ මම කතා කරන්නේ මිනිසුන්ට වෙච්ච අභාග්‍ය සම්පන්න තත්ත්වේනේ. එතෙන්ට ඔයාට පුළුවන් අර පරමාණුක බෝම්බවත් එක්ක පැහැදිලිද මේ විනාශ වෙච්ච කතාවත් 1,20,000ක් විතර මිනිස්සු මිය ගියා කියලා මම කතා කරපු කතාව ඔයාලට මෙතෙන්ට එකතු කරන්න පුළුවන් නම් ඔයාලට ලොකු උත්තරයක් එතෙන්ට එන. ඒ වගේම තාම ඉතුරු වෙලා තියෙනවා කැලලක් දේපල. මිනිස්සා දේපල විනාශය. පැහැදිලිද කියන කාරණා. ඒතර දේපල විනාශය කියන එකත් ඔයාලට ඒක හිතලා උනත් ලියන්න පුළුවන් කාරණාව. ඔයා දන්නවා සියලුම මේ රටවල් වල යුද්ධයට සහභාගී වෙච්ච සමහර නොවෙච්ච ඒ රටවල් වල සියලු කර්මාන්ත ශාලා බිඳ වැටුණා. පැහැදිලිද? හරි. මහා මාර්ග පද්ධති දුම්රිය මාර්ග පද්ධති පාලම් බෝකු මේ සියල්ල විනාශ වුණා. විදුලි රැහැන් පද්ධති සියල්ල විනාශ වුණා. ජල බල පද්ධති සියල්ල කියන්න විනාශයටපත් වුණා. හොඳ කෘෂි භූමි වගා කරපු භූමි සියල්ල විනාශයටපත් වුණා. තේරුණාද කියන කාරණා. ඒ වගේම සාගර මුහුදු පැහැදිලිද? ඒවල අපි දැක්ක නැව් ගිලාපත් කරන ආකාරය අපි දැක්කා. හිතන්න තෙල් නම් කොච්චරක් ඇද්ද කියලා කාන්දු වෙන්නේ නැද්ද මේ මුහුදට මේ සාගරයට කියන කාරණාව. හරි. එතකොට මේ දේවල් එක්ක ඒවා විනාශ වෙලා අපේ දීවර කර්මාන්තේ පවා බිඳ වැටුණා. තේරුණාද? මේක විශාල පැතිකඩකට වාට යන්න පුළුවන් කියලා ලියන්න පුළුවන්. අවසානයේ කියන්නේ මේ රටවල් සියල්ලම ණයබරින් මිරිකෙන තත්ත්වයකට කියන්නපත් වුණා කියන කාරණාවත් ඔයාට ලියන්න පුළුවන්. තේරුණාද කියන එක. ඔන්න ඔය පැත්තල්ල ලොකු උත්තරයකට යන්න පුළුවන්. මම දෙවෙනි
ටික ඉවර කරා. මම යනවා වෙන තුන්වෙනි මාතෘකාව දිහාවට තමයි මම යන්න හදන්නේ. හරි. තුන්වෙනි මාතෘකාවට යන්න ඉස්සෙල්ලා ඔයාලට ඕන නම් ඒක හරි මම මේ කියන එක ඔයාලට ඕන නම් වෙනම ලියන්නත් පුළුවන්. නැත්නම් අර උඩ මිනිස්සා දේපලයකට මේක එකතු කරන්නත් පුළුවන්. වෙනම යන්නත් පුළුවන්. හරිද? හරි. අපි යන්කෝ දැන් තුන්වෙනි මාතෘකාවට පස් වෙන්නේ මෙතන ගත්තොත් යුදෙව්වන් සහ හරි යුදෙව්වන් හා පැහැදිලිද අපි කිව්ව කොමියුනිස්ට්වාදීන් කියලා ගන්නත් පුළුවන්. හරිද? නැත්තම් කියන්න පුළුවන් වාට මේ යුද්ධේ අනිත් පැත්තෙන් යුද වැදුණු කණ්ඩායම් වල ඉන්න මිනිස්සු පැහැදිලි. හරි. මිත්‍ර පිළට විරුද්ධ අක්ෂපක්ෂයේ කියන්න නේද? මිනිස්සු සමහර අය ඉන්නවා කාගේ යටතේද කතා කරන්න අපි කිව්වා මේ සෝරි උදේ අපි අනිත් පැත්ත කතා කරමු. හරි. අක්ෂපක්ෂයේ හරිද? විරුද්ධ පිළේ හිටියේ කවුද? මිත්‍ර පිළේ. මිත්‍ර පිළෙන් ආපු සොල්දාදුවෝ ඉන්නවා. අන්නේ සොල්දාදුවෝම තාමත් අසික්කිත ලෙස කියන මරණයටපත් කරා. අපිට ඒව ලියන්නත් පුළුවන්. මම ආට ඕන කියන්න යුදෙව්වන් සහ ඒ වගේම අනිත් මිත්‍ර පිළේ මේ සොල්දාදුවන් පැහැදිලිද? හරි. සොල්දාදුවන්ව මරා දැමීම කියන කාරණාව. හරිද? ඔයාලට අපි කලිනුත් කතා කරා. ඔයාට මතක ඇති පුතේ හරි මේ ජර්මනියේ තිබුණ විශාල වද කඳවුරු කීපයක්ම. හරි. අපි කතා කරා ඔයාලට මතක ඇති අවුට්විට්ස්, ඒ වගේම බෙල්ෂෙක්, බර්ගර් බෙල්ෂන්, පැල් සොමිබෝර් මේ වගේ වද කඳවුරු කීපයක් ගැනම අපි කතා කරා. එතකොට කාවද මේ වද කඳුරු වලට දැම්මේ? ඔයාලට මතක ඇති යුදෙව් ජාතිකයෝන් එක්ක, කොමියුනිස්ට්වාදීන් එක්ක ඉතාමත්ම කියන්න තරහයි කවුද මේ කියන්න ජර්මන් මිනිස්සු, ජර්මන් ජාතිකයෝ. පැහැදිලි නාසි අය. ඒතර ඒ අයව හොය මොනා කරාද කියන පුතේ මරලා දැම්මා. ඔයාලට මතක ඇති. හරි. නාසි වද කඳුරු වලට නේද මේ අයව දාලා තියාගෙන හිටියා පුතේ. ඔයාලට මතක ඇති පුංචි දරුවෝම පවා අපි රූපරාම වල කලින් ඔයාලට පෙන්නුවා. ඒක මම ගිය පාර වීඩියෝ එකේදී ඔයාලට පෙන්නුවා. මතක ඇති ඔයාලට බලන්නත් පුළුවන්. ඒ පුංචි දරුවෝම නිරාහාරව ඉඳලා පුතේ මරණයටපත් කරා. ඊට පස්සේ ඔයාලට මතක ඇති සමහරක් පිරිස්ස මතකද ඔයාලට යුදෙව් ජාතිකයෝන්ග, කොමියුනිස්ට්වරුන්, ඒ වගේම මිත්‍ර පිළේ ඉඳපු හමුදා සොල්දාදුවෝන්ග මේ සියලු දෙනා මොකද කරේ පුතේ? අර අපි මතක ඇති කාමර වලට මේගොල්ලෝන්ග දාලා ඉවරලා නේද? ගෑස් උදුන් තිබ්බ විශාල වශයෙන් මතක ඇති. ඒ වලින් ගෑස් නිකුත් කරලා ඉවරලා නේද පුතේ? ඒගොල්ලෝ හුස්ම ගන්න බැරිව ගෑස් ඇතුළට ගිහිල්ලා පුතේ ඒගොල්ලෝ මරණයටපත් වෙච්ච ආකාරය අපි දැක්කා. ඒ වගේ මේ වද කඳවුරු රසක් ජර්මනිය තුල තිබ්බා. ගොඩක් වෙලාවට අපි කිව්වා මේ ජර්මනිය ගත්තොත් එම පෝලන්තයේ ඉඳපු ඒ වගේම හංගේරියාවේ පැහැදිලිද? හරි. මේ වගේ ඒ ජර්මනිය තුල ඉඳපු යුදෙව්වෝන්ග තමයි පුතේ ගොඩක් අයව මරණයට පත් කරේ. ඔයාට ඕනනම් ඒ පැත්ත ගන්නත් පුළුවන්. ඒකත් ප්‍රතිඵලයක් ලෙස දකින්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ඔයාගේ තුන්වෙනි එක බවට පත් වුණ යුදෙව්වන් හා ඒ වගේම මිත්‍ර පිළේ සොල්දාදුවෝන්ග. ඒගොල්ලෝ මරණයට පත් කරා. කොමියුනිස්ට්වාදීන්ව ඒව අරගෙන ඔයාට එකක් ගන්න පුළුවන්. හරි. අපි යනවා ඊළඟ එකට. ඊළඟ කතා කරන්නේ පරමාණු බෝම්බ ගැනම නිසා මම එතෙන්ට යන්නේ නැහැ. ඒක මම කතා කරපු නිසා අපි ඊට පස්සේ එකට එනවා. ඊට පස්සේ එක බලන්න ඒ පොයින්ට් එක. අපි මම මේක මෙතෙන්ට ගන්නම්කෝ. හරි. එහෙනම් හතරවෙනි කාරණාව ගාවට එනවා අපි. ඒ තමයි අපි ගත්තොත් එහෙම බ්‍රිතාන්‍යයේ හරිද? බ්‍රිතාන්‍ය හා ප්‍රංශයේ තිබූ හරිද? හරි. බලය බිඳ වැටෙනවා. හරි. බලය බිඳ වැටි හරි නව රාජ්‍යයන් හරි නව රාජ්‍යයන් ඉහළට පැමිණීම කියන කාරණාව ගන්න පුළුවන්. බලමු කවුද නව රාජ්‍යයන් කියලා. මම ඔතන ඔය ඡේද දෙකක් එකතු කරන්න හදන්නේ. බලන්න ඉස්සෙල්ලා මෙහෙම දැන් දෙවන ලෝක යුද්ධයට පෙර අපි කතා කරා ඉහළින්ම හිටපු රාජ්‍යයන් දෙක තමයි ලෝකයේ එංගලන්තය සහ ප්‍රංශය. නමුත් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඔයා මතක තියාගන්න ඕන මේ එංගලන්තයේ ප්‍රංශය දෙකම බිඳ වැටෙනවා. හරි. බිඳ වැටිලා අලුත් රාජ්‍යයන් දෙකක් ඉහළට එනවා. එකක් තමයි අවිල මතක තියාගන්න ඇමරිකා එක්සත් ජනපදය. ඒ වගේම අනිත් රට තමයි රුසියාව. එතකොට ඇමරිකා එක්සත් ජනපදය ව්‍යාප්ත කරා පැහැදිලිද එයාගේ මතවාදයක්. හරි. අපි දන්නවා මේ මොකක්ද කියලා මතවාදයේ අපි කියන එයාගේ ප්‍රජාතන්ත්‍රවාද එකක් පැහැදිලි. ඒකේ දේශපාලන මතවාදය ප්‍රජාතන්ත්‍රවාදය පැහැදිලි. හරි. ඇමරිකාව. හරිද? ඒ වගේම ආර්ථික මතවාදය තමයි ධනවාදය. හරි. ඒවා ප්‍රජාතන්ත්‍රවාදය කියන එක දාන්න. හරි. ජනතාව විසින් ජනතාව පාලනය කිරීමේ ක්‍රමවේදයක්. අපිම ඡන්දේ දාලා හරිද?
අපිට කැමති නායකයව තෝරගෙන ඒ නායකයා අපිව පාලනය කරනවා. හරි. එතකොට මේ ධනවාදය කියන්නේ කෙසේ හෝ සල්ලි හම්බ කිරීමනේ. හරි. එතකොට මේක තමයි ඒගොල්ලෝ ව්‍යාප්ත කරේ ඇමරිකාව. හරි. ඒතර අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ රුසියාව නායකත්වය දෙනවා. එයා සමාජවාදී න්‍යාය. එහෙනම් අපි කියනවා සමාජවාදය සහ අනිත් පැත්තෙන් කොමියුනිස්ට් වාදය. කොමියුනිස්ට් වාදය. හරි. ඒතර මේකේ කියුනේ පුතේ ඇවිල්ලා අපි ගත්තොත් එක සමාන අයිතිවාසිකම්. හරි. ඒ සරලව කිව්වොත් ඒ රටවල් වල කොමියුනිස්ට්වාදී රටවල් වල ඉන්න මිනිස්සුන්ට එක සමාන අයිතිවාසිකම් ලැබෙන්න ඕන. හරි. දැන් අපි ධනවාදය ගත්තොත් එimhe සල්ලි යොදවන කෙනාට වැඩි ලාභයක් ලැබෙනවා. ඒකේ ශ්‍රමය වගුරුවන කෙනාට හම්බෙන්නේ කියන්නේ සොච්චම් මුදලක් නේ හම්බෙන්නේ. ඒක නෙමෙයි. සමාජවාදී මේ කොමියුනිස්ට්වාදී කතා කරන හැමෝටම එක සමාන. සල්ලි යොදවපු කෙනාට ඒ වගේම ශ්‍රමය වගුරුවන අයට සමානව ඒ ලාභය බෙදිලා යන්න ඕනේ. එතකොට දුප්පත් පොසත් ભેදයක් නෑ සමාජය තුල. අඩුවම තරමින් තමයි තියෙන්නේ. පැහැදිලිද? ඒ නිසා මතක තියාගන්න මෙන්න මේ මතවාද දෙක සමාජය තුල පැතිරෙනවා දෙවන ලෝක යුද්ධයෙන් කියන්න පස්සේ. උඩට එනවා කවුද එනවා? එංගලන්තය ප්‍රංශයයි බිඳ වැටලා ඇමරිකාව සහ රුසියාව. තේරුණාද කියන කාරණාව. එතකොට මෙතනදී මේ තව කාරණාවක් කියන්න ඕන. මේකත් එකතු කරන්න. දැන් අපි අපේ රට ගත්තොත් එහෙම අපිත් ඔයාලට හොඳටම පැහැදිලි අපි කතා කරා. හරි. ඉදිරි පාඩම් වලදී කතා කරන් ආවා. අපිත් එංගලන්තය කොනිටනවානේ. මේ පැත්තෙන් අපේ රටේ ඉන්න පාලකයෝ 1945 කියලා කියන්නේ අපි 1931 දී ඩොනමෝර් ආණ්ඩු ක්‍රමේනේ අපි ඉන්නේ. රාජ්‍ය මන්ත්‍රණ සභාවක ඉන්නේ. ඒතර ඒකේ ඉන්නේ තනිකරම ඒකේ ඉන්න රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 61කින් 50ක් ඉන්නේ කවුද? සර්වජන ඡන්දයෙන් පත් වෙච්ච අපේ අයනේ ඉන්නේ. ඉතුරු 8 දෙනානේ ඉන්නේ නාමකරණයෙන් ආපු අය. පැහැදිලි කියන කාරණාව. ඒ රාජ්‍ය ලේකම්, මුදල් ලේකම්, නීති ලේකම් නෑ. හරි. එතකොට මම මේ කියන්න ඇවිද්දි ඒ 50න් අපි දැක්ක විධායක කාරක සභාවල හිටියෙත් මේ අපේ අයනේ හිටියේ. ඒව ලියන්න ඕනේ නැහැ. මම නිකම් මේ කියන අහගන්න. හරි. එතකොට අපි දැක්ක අධ්‍යාපනයේ හිටියේ කවුද? අධ්‍යාපන කාරක සභාවේ හිටියේ CWW කන්නංගර මහත්තයා. කුෂිකර්ම සහ ඉඩම් පිළිබඳ කාරක සභාවේ කවුද හිටියේ? අපි කතා කරා DS රණායක මහත්තයා. සෝදේශ කටයුතු කවුද හිටියේ? DB ජයතිලක මහත්තයා. මේ වගේ අපි ගත්තොත් අපේ පිරිස හිටියේ. අපි හරි අපිට සෝල්බරි ලබා දෙන්න කියලා අපිත් මෙහෙන් කොනිටනවනේ. නිදහස ලබා දෙන්න කියලා අපිත් කොනිටනවනේ කවද එංගලන්තේව. තේරුණාද කියන කාරණාව? මෙහෙන් ප්‍රෙෂර් එක තියෙනවා. එහෙන් අනිත් පැත්තෙන් ඇමරිකාවයි රුසියාවත් පීඩනයට ලක් කරනවා කාවද එංගලන්තේව සහ ප්‍රංශයව. හරි. ඇයි? ඔයාගේ යටත් විජිතවල නිදහස දෙන්න. ඇයි? ඒගොල්ලන්ටත් වාසී පැහැදිලිද නිදහස ලබා දුන්නොත්. හරි. දැන් ලංකාව ගලිත ලංකාවේ එංගලන්ත යටතේ තියෙනකම් මේ ඇමරිකාවට ඕන විදියටවත් රුසියාවට ඕන විදියටවත් ඒ මතවාද අපේ රටවල් තුල ව්‍යාප්ත කරන්න ටිකක් අමාරුයි. හරි. ඒතකොට එංගලන්තේ නිදහස දුන්නොත් හරිද? එංගලන්තේ ලංකාවට ඉන්දියාව නිදහස ලබා දුන්නයින් පස්සේ තේරුණාද? ඒකට ඇමරිකාව රුසියාව සම්බන්ධ වුණානේ. අපි නිදහස ලබා ගන්න. ඒගොල්ලෝ යම් කිසි විදියක එංගලන්තේ ප්‍රංශයටයි කිව්ව නිදහස ලබා දෙන්න කියලා. ඔය කියන කාරණා උඩ පැහැදිලිද? මේකට ඉතාමත් ලේසියෙන් පුළුවන්. හරි අපේ රටවල් නන්මාලන අදහසින් හරි ඇවිල්ලා මේ මතවාද අපේ රටවල් තුල කියන්න කිඳාබස්සවන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා ඒගොල්ලෝ කැමති මේ වෙලාවේ අපි නිදහස ලබනවා නම්. තේරුණාද? ඒ නිසා ඒගොල්ලෝ යම් කිසි බලපෑමක් එල්ල කරා කියන පැත්තත් ඔයාලා ලියන්න පුළුවන්. ඒ නිසා එංගලන්තේ සහ ප්‍රංශය බිඳ වැටිලා අලුතෙන් රාජ්‍යයන් දෙකක් උඩට එනවා. කවුද? ඇමරිකාව සහ රුසියාව ඉහළට පැමිණීම ගැන මතවාද ගැන ඔයාලට එක උත්තරයක් කතා කරන්න පුළුවන්. නිසා තව කාරණාවක් තියෙනවා. ඔගේ අතර මැද්දේ. හරි මම ඔයාලට දැන් කතා කරේ දෙවෙනි එකයි දැන් මේ පිටු 152 දෙවෙනි එකයි හතරවෙනි එකයි එකට එකතු කරලා කතා කරා. මම යනවා එහෙනම් එකකින් අතර මැද්ද එකක් තියෙනවා. ඒ තමයි ඇවිල්ලා මොකක්ද දාන්න මේ පරාජිත රටවල් ගොඩ ගන්න. ඇමරිකාව සහ රුසියාව මේ දෙකොල්ලම යම් කටයුතු කරනවා. අතන වෙන උදාහරණයක් අපිට දෙනවා මෙතන ඇමරිකාව විසින්. හරි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් මාර්ෂල්ගේ නමින් මාර්ෂල් සැලැස්ම කියලා ඒ සැලැස්ම කරහා අර පරාජිත බිඳ වැටිච්ච රටවල් නැවත ගොඩ ගන්න මේගොල්ලෝ කටයුතු කරන. ඒගොල්ලෝ යටි අරමුණ මතක තියාගන්න. මොකද්ද? ඇමරිකාව උදව් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනවාදය ව්‍යාප්ත කරන්න. රුසියාව බලන්නේ සමාජවාදය සහ ඒ රටවල කොමියුනිස්ට්වාදය ව්‍යාප්ත කරන්න කියන එකත් මතක තියාගන්න. ඔයාලට ඒකත් ඕන නම් ලියන්න පුළුවන්. මම හැමතිස්සෙම කියනවා ලොකු මාතෘකා තෝරගන්න. තේරුණා? එතකොට ඔයාලට ඕන නම් මේ දැන් කියපු එකත් උඩේවට එකතු කරලා ලියන්න පුළුවන්කම තියෙනවා. හොඳට කලබල වෙන්නේ නැතුව හොඳට බලලා ඔයාගේ පොයින්ට්ස් තුන හොඳට
තෝරගන්න මම ලියන්න ඕන මොකක්ද කියන කාරණාව. ඊට පස්සේ මම තව එකක් කියන්න කැමතියි. ඒක අපි ලොකුවට කතා කරන්න අපේ ඊළඟ කොටසේදී වීඩියෝ එකේදී නම් මම චුට්ටක් කියලා යන්නම් පැහැදිලි. එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීම කියන එකත් ඔයාලට දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ගන්න පුළුවන් පුතේ. පැහැදිලිද කියන කාරණා. හරි. ඒත් අපි දැක්කනේ කලින් ජාතීන්ගේ සංගමේ හිටියා. නමුත් ඒක බිඳ වැටුණා. ඒ නිසා මේ දෙවන ලෝක යුද්ධයක් ඇති වෙන ජාතීන්ගේ සංගම බිඳ වැටීමත් බලපෑවා කියන එක අපි දන්නවා. නමුත් මතක තියාගන්න දැන් නැවත අපිට යුද්ධ එපා. ඒ නිසා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නැවත අපිට එපා. අපි දැක්ක වෙච්ච විනාශය නිසා මේ රටවල් සියලු දෙනා ගොඩක් රටවල් එකතු වෙලා පැහැදිලිද අන්න හදා ගන්නවා නැවත ලෝක යුද්ධයක් ඇති නොවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි හදා ගන්නවා. පැහැදිලි. ඒතර අපි ඒ ගැන කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. නමුත් මම ඉවර නෑ. තව පුංචි කොටසකුත් ඉවර කරලා තමයි ඔයාලට අද ඉවර කරන්නේ මේ කොටස. එහෙනම් මම උතන තේරුණා ඔයාලට. ආයි කියන්න ඕනේ නැහැ මං. හරිද? මට ආයි බලන්න පුළුවන් නිසා මං ආයි කියන එක වැඩක් නැහැ. හරිද? ඉතින් ඒ නිසා මම යනවා ඊළඟ කොටසට යන්න හදන්නේ. මම ඉවර කරා මේ ප්‍රශ්නේ දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල තුනක් විග්‍රහ කරන්න. මේ ටිකට අමතරව මම කතා කරා බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය කියන්නේ බිඳ වැටීමක් ගැන කතා කරා. හරිද? ඇමරිකාව සහ රුසියාව ඉහළට පැමිණ මේක ගන්න කියලා කිව්වා. පරාජිත රටවල් වලට උදව් කරපු කතාවක් ගැන කතා කරා ඇමරිකාව සහ රුසියාව. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බිහිවීම කතා කරා. මේ ටිකට අමතරව තේරුණා. එහෙනම් අපි යනවා ඊළඟ කොටසකට යන්න හදන්නේ. එහෙනම් අපි එතනට යන්නේ බලන්න එහෙනම් මේ අපි කතා කරපු දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ හරි මෙන්න මේ වෙන සිද්ධියක් වුණා ගන්න. හරි. දැන් දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මතක තියාගන්න කාරණාව තමයි මේ රටවල් තමයි මේ බල කඳවුරු දෙකක් අපේ ගොඩ නැගෙනවා. හරි. ඒ බල කඳවුරු දෙක දැන් දන්නෝනේ ආයි කියන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදී ව්‍යාප්ත කරපු පැහැදිලි ධනවාදී කඳවුර කවුද? ඇමරිකාව මූලිකත්වයේ ගත්ත. රුසියාව සමාජවාදී කොමියුනිස්ට්වාදී ඒ මතවාද ව්‍යාප්ත කරන කඳවුර සමාජවාදී කඳවුර ඔන්න ගොඩ නැගෙනවා කඳවුරු දෙකක්. එතකොට මේ කඳවුරු දෙකට හරිද කඳවුරු දෙක මේ කාලේ සීතල යුද්ධයක් යනවා. නැත්නම් අපි කියන නිරවි යුද්ධයක් කියලා අපි ඒකට කියනවා. එහෙනම් මොකද්ද මේ සීතල යුද්ධය කියන්නේ කියලා අපෙන් අහන ප්‍රශ්නයක්. සීතල යුද්ධය කියලා කියන්නේ මතක තියාගන්න අවියායුධ භාවිතා නොකොට. හරි. දැන් මේ වෙලාවේ අර කලින් තරම් මෙව ගහගන්න යන්නේ නැහැ. පැහැදිලි. හරිද? තේරුණාද? ගහගන්න ගිය අවස්ථාව තියෙනවා පස්සේ බලමු අපි. හරිද? නමුත් මේ ලෝක යුද්ධය ඇති වෙන්නේ නැහැ. තේරුණාද කියන කාරණාව? හරි. එතකොට අවියායුධ භාවිතා නොකොට හරි. තමන්ගේ මතවාදය. මෙයා බලනවා මෙයාගේ මතවාදය මුදුන්පත් කරගන්න. මෙයා බලනවා මෙයාගේ මතවාදය මුදුන්පත් කරගන්න. තමන්ගේ මතවාදය මුදුන්පත් කර ගැනීම සඳහා හරි. කරගෙන ගිය යුද්ධ මාලාවට අපි කියනවා මොකක්ද එහෙනම් කියන්නේ අපි කියනවා සීතල යුද්ධය කියලා. තේරුණාද කියන කාරණා? පැහැදිලිද කියන කාරණා? මොකද ඒ කියන්නේ ලෝකය උනා ගන්න ලෝකය හරි. පිල් දෙකකට බෙදිලා පැහැදිලිද? මතවාදී අරගලයක් යන්නේ පිල් දෙකකට බෙදිලා තේරුණාද? අවියායුධ භාවිතා නොකොට තමන්ගේ මතවාදය මුදුන්පත් කරගන්න අංකයකට අරන් එන්න. තමන්ගේ මතවාදය ඉහළට අරන් ඒම සඳහා කරන ලද යුද්ධයට අපි කියනවා මොකද්ද? සීතල යුද්ධයවත් නිරවි යුද්ධය. ඒතර මේ යුද්ධය කියලා කොහොම හිතන්න එපා මේක මේ ගහ ගැනීමක් වෙන්නේ නැහැ. අවියායුධ භාවිතා කරගන්න මතවාදී අරගලය. මතවාදය කොහොමද අන් රටවල ව්‍යාප්ත කරන්නේ? හරි. ඒ සඳහා ඒගොල්ලෝ විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. අපි එතෙන්ට යම් ඊට ඉස්සෙල්ලා මේක මම කියලා ඉන්නම්. වගේ අච්චුපති ඉරි ගහන් යන්න පිටුවංක 153 උඩට එන්න. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකයේ මෙසේ බලකඳුරු දෙකකට බෙදී අනග ගන්න. ලෝකයේ මෙසේ බලකඳුරු දෙකකට බෙදී. හරිද? අවියායුධ භාවිතා නොකටවත් තම කඳවුර ජයග්‍රාහී කර ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදා ගැනීම සරණක් ගෙන ගියා. අපි මේකට කියනවා සීතල යුද්ධය. ඒවත් කියන්න නිරවි යුද්ධය කියලා කියනවා. එනක අල්ලගන්න. ඊට පස්සේ මම යන්න කැමති වෙන මෙහෙම තැනකට දෙවන ලෝක යුද්ධයෙන් පසු දශක 4ක් විතර, ඒ කියන්නේ අවුරුදු 40ක් විතර පැහැදිලි මේ නිරවි යුද්ධය පැවතුණා. ඒතොර ඒක පවත්වාගෙන යන්න හරි තමන්ගේ රටවල් මුදුන්පත් කරගන්න මතවාදයේ මුදුන්පත් කරගන්න පැහැදිලි. හරි මොනවද ගත්ත උපක්‍රම කියන එක තමයි යටින් වාට තියෙන රහස් ඔත්තු සේවය කියලා අරන් තියෙන එකක් පැහැදිලිද? එතකොට මම කියන්න කැමති ඔයාට එහෙනම් අපි යනවා එහෙනම් මේක පොඩ්ඩක් මකනවා. මකලාට ඒ චුට්ටක් මම අද දවසේ ඔයාට කියලා දෙන්න හදන්නේ. හරිද? අපි එකක් පොඩ්ඩක් බලමු. හරි යා. එතකොට මොකද්ද මේ අපි කතා කරපු රහස් ඔත්තු සේවය? හරි රහස්
ඔත්තු සේවය බැලුවොත් අපි යම් ඇමරිකාව ප්‍රමුඛ ධනවාදීන්ගේ පැහැදිලි රහස් ඔත්තු සේවය ඇමරිකාවේ අපි කියනවා CIA සංවිධානය. අපි කියනවා මධ්‍යම රහස් ඔත්තු සංවිධානය. පැහැදිලිද? හරි. ඊළඟට අපි යනවා රුසියාව ප්‍රමුඛ පැහැදිලි. හරි. සමාජවාදී බලකඳවුරෙත් එකක් තිබුණා. අපි ඒකත් ලියලා මෙහන්නම්. පැහැදිලිද? ඒ තමයි විල අපි ගත්තොත් KGB. පැහැදිලිද? KGB කියන්නේ ඔත්තු සේවය. පැහැදිලි. හරිද? තේරුණා? ඒක අපි කියන්නේ ජාතික ආරක්ෂක කමිටු සංවිධානය. පැහැදිලි. හරි. KGB ඔත්තු සේවය මොකද කියන්නේ? ජාතික ආරක්ෂක කමිටු සංවිධානය. තේරෙනවද කියන එක? හරි. හරි. ඔන්න තමන්ගේ මතවාදය මුදුන්පත් කරගන්න මේගොල්ලෝ භාවිතා කරපු රහස් ඔත්තු සේවාවන් දෙකක්. ඊළඟ සංවිධාන පිටව ගන්න. අපි සංවිධාන කියන කාරණාවට ගියොත් සංවිධාන හරි. ඇමරිකාවේ සංවිධානය තමයි අපි කියන්නේ නේටෝ සංවිධානය. නේටෝ සංවිධානය. ඒතර රුසියාව ප්‍රමුඛ සමාජවාදී අයගේ පිටවගත් සංවිධානය තමයි අපි කියන්නේ වෝර්සෝ සංවිධානය. වෝර්සෝ සංවිධානය. පැහැදිලිද? මම ඒ කියන්නේ පොඩි විග්‍රහයකට යන්න හදාන්නේ. පැහැදිලිද? ඔයාලට මෙහෙම කියනවා නේටෝ කියලා කියනවාට ඕනේ නෑ. ඒක හොඳ මම නිකන් පොඩ්ඩක් කියන්නම්. හරි. නේටෝ කියලා කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් මම මේ වාක්‍යයෙන් ඉවර කරලා දෙන්නම්. හරිද? එන්න මෙහෙම බලන්න. අපි මෙහෙම කියනවා. හරිද? සමාජික වූ යුරෝපයේ හෝ හරි. නේටෝ සංවිධානයේ සමාජිකයෝ යුරෝපයේත් ඉන්නවා ඇමරිකාවෙත් ඉන්නවා. හරි. යුරෝපයේ හෝ උතුරු ඇමරිකාවේ හෝ කිසිදු රාජ්‍යයකට එල්ලවන සතුරු ප්‍රහාරයක් සමාජික රටවල් සියල්ලටම එරෙහි වූවක්සේ සලකන්නට ගිවිස ගනිමු. තේරුණාද? ආයෙසරක් කියන්න. සමාජිකෝ යුරෝපය වෙන්නත් පුළුවන්, ඇමරිකාව වෙන්නත් පුළුවන්. කිසිදු රාජ්‍යයකට එල්ලවන සතුරු ප්‍රහාරයක්. දැන් සතුරු ප්‍රහාරයෙන් කාගෙන්ද? රුසියාව ප්‍රමුඛ සමාජවාදී වල ඉන්නේ. තේරුණාද? එතකොට අපි කියමු නේටෝ සංවිධානයේ දුර්වල රටක්. හරිද? අල්ලගන්න පුළුවන් නේ කවුද? සමාජවාදීයි. තේරුණාද? ඒගොල්ලන්ගේ අපි කියමු ධනවාදී රටක නායකයෙක් වෙනස් කරලා සමාජවාදී නායකයෙක්ව පත් කරගත්තා නම් එතකොට එතන සමාජවාදී වෙනවනේ. ඒ වගේ දුර්වල රටවල් අල්ලනවා කවුද කියන්නේ? සමාජවාදී රටවල් වලින්. තේරුණාද කියන කාරණා නැත්තම් අර කියපු රුසියාව ප්‍රමුඛ සමාජවාදී කඳවුරෙන්. තේරුණාද? එතකොට එහෙම අල්ලන්න ආවොත් එම අපි එක්කෙනෙක්ට හරි පහර දුන්නොත් පැහැදිලි ඒක සමාජික රටවල් සියල්ලටම එරෙහි වූවක්සේ සලකන්නට කියන්න ගිවිස ගන්නවා. තේරුණාද කියන කාරණා? හරි. මොකද්ද කියන්නේ? අපි එක්කෙනෙක්ට හරි පහර දුන්නොත් ඒක අපි ඔක්කොටම ගැව්වා හා සමානයි. අපි ඔක්කොම ලැබෙනු ඉදිරිපත් වෙනවා කියන කාරණාව තමයි කියන්නේ. හරිද? ඔය වගේම එකක් තමයි ඒකේ එහා පැත්තේ කියන්නේ. ඊට ඉස්සෙල්ලා මම ඔයාලට වඩා මේ රහස් ඔත්තු සේවය ගැනත් මෙතන තියෙනවා. CIA සංවිධානයේ පැහැදිලි මධ්‍යම රහස් ඔත්තු කාර්යාංශය ගැන එකක් පොඩක් පෙන්නලා මේ ගිය සිලබස් එකේ පොතේ මම පොඩක් ගත්තා. ඔයාලා මේ පාර එකේ ඔච්චර තොරතුරු මේකේ දාලා නැති නිසා ඔයාලා පොඩ්ඩක් පෙන්නුවේ. හරිද? ඒ වගේම අපි යනවා අනිත් පැත්තෙන් වෝර්සෝ සංවිධාන රුසියාව පැත්තකට යන්න හදාන්නේ. හරි සමාජවාදී කඳවුරේකට යන්න හදාන්නේ නවා. වෝර්සෝ සංවිධානයත් ඒ විදිහට මෙන්න මෙහෙම කියනවා. හරිද? මම එකක් පොඩ්ඩක් කියවන්නම්. කිසියම් ඉරුඩේ කියන යන්න හුදෙක් මේ පිටෝ ගන්න හුදේ නේටෝ සංවිධානයෙන් එල්ලවිය හැකි තර්ජන වලට මුහුණ දීම සඳහා තමයි පීටෝ ගත්තේ. කෙලින්ම නේටෝ කියලාම කියනවා. හරි. කිසියම් සතුරු රටක් මෙම සංවිධානයට අයත් රටවලට. ඒතර මේකේ සතුරු රට මොකක්ද? නේටෝ සංවිධාන රටවල්. ඇමරිකාව ප්‍රමුඛ රටවල්. හරි. රටවලට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළහොත් එය තම රටට ඇමරිකාව නැත්නම් අනිත් රටවල් වලට හරි තම රටට එල්ල වූවක් ලෙස සලකා සාමූහිකව ක්‍රියා කිරීමට කියන දිවිස. ඒගොල්ලොත් එහෙම එකක් කියනවා. දුර්ලභය අපේ දුර්වලය ආරක්ෂා වෙනවනේ එතකොට. පැහැදිලිද කියන කාරණා. හරි. ඒතර ඇමරිකාව ප්‍රමුඛ ඒගොල්ලොත් කියනවා නේටෝ කියනවා හරි සමාජවාදී කඳවුරෙන් යම්කිසි ප්‍රහාරයක් අපේ පුංචි හෝ රටකට එල්ල වුණොත් හරිද? එතකොට ඒ එල්ල කරපු රටට විරුද්ධව
මුළු නේටෝ සංවිධානයේ සියලුම රටවල් කියන්න එකතු වෙලා කටයුතු කරනවා කියලා තමයි කියන්නේ. ඒකට විරුද්ධව කටයුතු කරනවා කියලා තමයි කියන්නේ. ඒතර කවුරුවත් දෙපාර්ශවය ටිකක් බයයි නේද අනිත් පාර්ශවයට අත තියන්න. තේරුණාද කියන කාරණා. Tamanගේ පාර්ශවය ආරක්ෂා කරගන්න මේ කරපු උපක්‍රම. තේරුණාද කියන කාරණාව. හරි. එනක ඇති කියලා මට හිතෙනවා. අපි ඊළඟ තව එක වචනයක් දෙනවා. ආධාර වැඩපිළිවෙල දියත් කරන එක මාර්ෂල් සැලැස්ම වගේම රුසියාවත් එයාගේ කඳවුරේ ඉන්න රටවල් වලට කියන්න උදව් කරලා තියෙනවා විශාල වශයෙන්. අපි යන්න හදන්නේ නම් ඊට එහාට පොඩ අවසන් කරන්න හදන්නේ. ඒ තමයි පුතේ ඇවිල්ලා මතක තියාගන්න එන. දැන් මේ බල කඳුරු දෙක හරි අපි වගේ පුංචි රටවල් වලට ලංකාව ඉන්දියාව වගේ මේ රටවල් වලට යම් කිසි විදිහක බලපෑම් කරන්න ගන්නවා. හරි. ඒ කියන්නේ දැන් මෙහෙමයි. ඒගොල්ලෝ මතවාදය අපේ රටවල් තුල ව්‍යාප්ත කරන්න හදනවා. එතකොට පුතේ දැන් අපි ඇමරිකාවේ පැත්තට ගියොත් මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ මතවාදය අපි ගත්තොත් රුසියාව තරහ වෙනවා. ඒ ප්‍රමුඛ රටවල් ඔක්කොම. රුසියාවේ පැත්තට ගියොත් ඇමරිකාව පැත්ත තරහ වෙනවා. ඒ වගේම අපි කල්පනා කරනවා අපි වගේ රටවල් අපි කොහොමද මේ දෙගොල්ලොත් එක්කම එකට ඉන්නේ. හරි. ඒ නිසා අපි හදා ගන්නවා සංගමයක්. නොබැඳි ජාතීන්ගේ සංවිධානය කියලා. නොබැඳි ජාතීන්ගේ සංවිධානය හදාගන්න මූලිකත්වය ගන්නේ කවුද කියලා අපෙන් අහනවා ප්‍රශ්නයක්. ඒ තමයි ඉන්දියාවේ ශ්‍රී ජවහර්ලාල් නේරු මැතිතුමා. පැහැදිලිද කියන කාරණාව. හරිද? මේක මතක තියාගන්න. ඒ වගේම කවුද එකතු වෙන මම කීපයක නම් කියන රටවල් වල සහ නායකයෝන්ගේ මේකේ ඉන්නවා. එකක් තමයි එක්කෙනෙක් තමයි ඇවිල්ලා යුගොස්ලෝවියාවේ මාසල් ටිටෝ. ඉරි ගහ ගන්න මේකේ යට ඉන්නවා මේ ටික. හරිද? පිටු අංකය 153 අර කොළපාට කොට උඩින් යටම නූලේ තියෙනවා ඊජිප්තුවේ අබ්දුල් ගමාර් නසාර්. පැහැදිලි. ඊජිප්තුවේ අබ්දුල් ගමාර් නසාර්. එමෙ ලංකාවෙත් ඔයාලට ගන්න පුළුවන්. ඒ කාලේ 1956 වෙනකොට අපේ බණ්ඩාරනායක මහත්තයා SWRD බණ්ඩාරනායක මහත්තයායි කාලෙත් මේ නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අපි එකතු වෙනවා කියන එක මතක් කරමින් පැහැදිලිද? එතකොට අපි කාටවත් මේ වෙලාවේ කියන අපි දෙගොල්ලොන්ගෙම උදව් ලබාගෙන අපේ රටවල් ඉස්සරහට යනවා. ඒ නිසා ඉදිරි කාලවලදී අපේ රටේ කොහොමත් නම පවා වෙනස් වෙද්දී අපි කලින් වාට ඉගෙනුවා පන්තියේදී ඉගෙනුවා මතක ඇති ලංකාව හැඳින්වෙන්නේ ප්‍රජාතාන්ත්‍රික ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා හැඳින්වුවාට මතක ඇති. නිසා මෙන්න මේ කියන කතන්දරත් එක්ක පැහැදිලිද අපි අද කරපු කොටස මම හිතනවාට හොඳට තේරුණා කියලා. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් පුතේ අහන්න සර් කමෙන්ට් එකක් දාන්න පුළුවන්, නැත්නම් කෝල් එකක් දෙන්න පුළුවන්. මොනවා හරි ගැටලුවක් තිබ්බොත් එන මම තවත් වෙලාව ගන්න නැතුව අද දවසේ කොටස අවසන් කරනවා. මේකේ අවසාන කොටසත් එක්ක ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.